නිපුලිත් කාස් by Automal SL අපේ YouTube channel එකේ තවත් එපිසෝඩ් එකකට බොහොම සාදරයෙන් ඕගොල්ලෝව පිළිගන්නවා. ඉතින් මේ මං ආපු වාහනය නම් අපි පාරතොටේ සාමාන්‍යයෙන් දැකලා තියෙන හින්දා මේ අපි හැමෝටම පුරුදු විදිහේ වාහනයක්. ඉතින් මේ හැබැයි ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ අපිට දැකලා පුරුදු normal S class එකක් ගැන නෙවෙයි. මෙන්න මේ වගේ presidential luxury කියන දේ නැත්තම් අපිට ලක්ෂරි වාහනයක් විදිහට නැත්තම් Mercedes Benz වලින් ලක්ෂරි වාහනයක් විදිහට ගන්න තියෙන උපරිම සැප උපරිම ලක්ෂරි කියන දේවල් ටික බලා ගන්න හම්බෙන මයිබා එහෙම නැත්තම් අපේ ලංකාවේ අපි කටි ගොඩක් කතා කරන විදිහට මේබැක් කියන විදිහේ වාහනයක් තමයි අද අපි ඕගොල්ලන්ට අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ෆේස් ලිෆ්ට් කරලවත් නැත්තම් ලංකාවේ වෙනස් කරලවත් හදපු එකක් නෙමෙයි. මේක genuine Mercedes Benz S560 Maybach නැත්තම් Maybach කියලා විදිහට අඳුනන විදිහේ කාර් එකක්. ඉතින් කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපේ දෙපැත්තෙන් අපි පොඩ්ඩක් අද අපේ අලුත් පාර්ට්නර් කෙනෙක් එහෙම නැත්තම් අලුත් බ්‍රෑන්ඩ්ස් ටිකක් නැත්තම් බෝස් ටිකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ බොහොම සාදරයෙන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඉවරනකම් ඉන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද මේ වීඩියෝ එක අපි සුපුරුදු පරිදි නිපුලිත් කාස් by Automal SL අපේ YouTube channel එකේදී බලා ගන්න හම්බෙන ලංකාවේ මුලින්ම ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන විදිහේ වාහන ගොඩක් අපේ channel එකෙන් අදටත් තාමත් බලා ගන්න පුළුවන් විදිහේ වාහන ගොඩක් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් පළවෙනි පාට ලංකාවේ Maybach නැත්තම් මෙන්න මේ Maybach කියන මෙන්න මේ වාහනේත් රිවිව් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ නිපුලිත් කාස් by Automal SL කියන අපේ YouTube channel එකෙන් තමයි. ඒ වගේම ටිකක් ඉස්සරහට යනකොට මේ අද කාලේ අපි මේ මිරිකෙන්න ඕන හැම මිරිකිල් එකෙන්ම මිරිකිලා නැත්තම් ගොඩක් අමාරු කාලයක අපි මේ ඉන්නේ. ඉතින් අපිත් ලොකු කට්ටක් කාලා කරන්න නැතුව ඉන්න බැරි හින්දා කරනවා මිසක් නැත්තම් අපිටත් ඇත්තටම අමාරු කාලයක තමයි අපි මේ වගේ වාහනත් ඔයගොල්ලන්ට අරන් එන්නේ. මොකද අපිට මොන જાතියේ අමාරු මොන જાතියේ පීඩන තිබ්බත් අපි අනිවාර්යයෙන්ම අපේ හීන වලට අපේ ගෝල්ස් වලට අනිවාර්යයෙන්ම යන්න ඕනේ හින්දා ඉතින් අන්න ඒ කියන ගෝල්ස් වලට සහ අපේ මෙන්න මේ හැමතිස්සෙම නිකන් විසික් වෙන සල්ලි විසික් වෙන පොකට් එකට ලොකු මුදලක් ඉතුරු කරලා දෙන්න පුළුවන් වෙන විදිහේ ටිප් එකක් එක්ක මෙන්න මේ මොබිල් කියන අපි හැමෝම දන්න හොඳින් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක අලුත් කන්සෙප්ට් එකක් ආරම්භ වෙලා තිනවා ඔටෝකියා කියලා. ඉතින් ඒකටත් අපිට වාසනාව හම්බුණා ඒගොල්ලොත් එක්ක ඒ මුලින්ම මොබිල් ඔටෝකියා කියලා මෙන්න මේ ඇවිල්ලා තියෙන සර්විස් ස්ටේෂන් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ මට වඩා ඇත්තටම ගොඩක් ලංකාවේ ප්‍රොමිනන්ට් කට්ටියත් එක්ක සහ මෙන්න මේ මොබිල් බ්‍රෑන්ඩ් එක සහ මෙන්න මේ ඒගොල්ලොන්ගේ මද කම්පැනි කරන මැක්ලරන්ස් කට්ටියත් එක්ක අපිට කතා කරන්න හැකියාවක් හම්බුණා. ඉතින් ඒකේ අපි ඉස්සරහට දාලා තිනවා ඒක අනිවාර්යෙන් බලන්න. මොකද ඒකෙන් ඕගොල්ලෝ සර්විස් කරද්දී මුදලක් ඉතුරු කරගන්න පුළුවන් ටිප්ස් වගේම අපි සාමාන්‍යයෙන් ඔයිල් කියන જાතියට ආවම තමයි මෙන්න මේ මොබිල් කියන බ්‍රෑන්ඩ් එක අපිට මුලින්ම ඔලුවට එන්නේ. ඉතින් අන්න ඒ ඔයිල් ගැනත් අපි ගොඩක් දේවල් කතා කරලා තිනවා. ඉතින් ඒ ගැන මතක් කරන ගමන්ම අපි එහෙනම් කතා කරන්න පටන් ගමු අද වීඩියෝ එක ගැන මේ Mercedes Benz Maybach S560 with Nipulit cars. ඉතින් වාහනේට මුලින්ම ඕවර්විව් එකක් දුන්නොත් එහෙම අපිට මෙන්න මේ බලා ගන්න පුළුවන් Maybach කියලා තමයි ඒක හරියටම ජර්මන් භාෂාවෙන් ප්‍රොනවුන්ස් කරන්න. හැබැයි මම Maybach කියන අපිට සුපුරුදු වචනේ පාවිච්චි කරන්න වීඩියෝ පුරාවට. මොකද ඒක තමයි අපිට දැකලා පුරුදු සහ අහලා පුරුදු විදිහේ වචනයක් විදිහට තියෙන්නේ. ඉතින් මෙන්න මේ Maybach නැත්නම් Maybach කියලා කියන්නේ Mercedes Benz වාහනයක් ඕගොල්ලෝ ගන්නවා නම් ඒගොල්ලෝගේ ගන්න තියෙන ෆ්ලැග්ෂිප් වාහනය තමයි sedan එකක් ගන්නවා නම් S class එක, SUV එකක් ගන්නවා නම් GLS කියන එක. ඉතින් මෙන්න මේ Maybach නැත්නම් Maybach කියන මොඩල් එක කියන්නේ
ඔයාට Mercedes Benz වාහනයකින් ගන්න පුළුවන් උප්පරිම ලක්ෂරි වලටත් වඩා එහාට ගියපු ලක්ෂරි එකක් ඕගොල්ලන්ට ඩෙලිවර් කරන්න හැදිච්ච සමාගමක්. ඉතින් මෙන්න මේ Maybach කියන නැත්නම් Maybach කියන මෙන්න මේ සමාගම මුලින්ම Maybach කියලා මේ Mercedes කට්ටියගේ බ්‍රෑන්ඩ් එකක්වත් එහෙම කට්ටියගේ සබ් කම්පැනි එකක්වත් නෙමෙයි. මේක ඇත්තටම 1909 දී Wilhelm Maybach කියලා ජර්මන් ජාතිකයෙක් විසින් තමයි මුලින්ම මේක අඳුන්වලා දෙන්නේ. මෙන්න මේ Maybach කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ඒ 1909 ඉඳන් මේගොල්ලෝ පුළුවන් තරම් මේ ලෝකේ තියෙන ලක්ෂරි කියන එක රීඩිෆයින් කරන්න පුළුවන් වෙන විදිහේ වාහන තමයි මාකට් එක ගෙනාවේ. ඒ උනාට ඒගොල්ලෝ හිතපු තරම් විදිහේ සේල්ස් ඒගොල්ලන්ට බලා ගන්න හම්බුනේ නැහැ. මේ හේතුව හින්දා 1960 දී විතර Daimler Benz කියන සමාගමට මෙන්න මේ Maybach කියන බ්‍රෑන්ඩ් නේම් එක සහ කම්පැනි එක අයිති වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඒගොල්ලොන්ටම ගැලපෙච්ච Maybach කියන විදිහේ වාහන කීපයක් හඳුන්වලා දුන්නා. ඒවත් ඇත්තටම ලක්ෂරි වාහන. හැබැයි ඒගොල්ලෝ හිතපු තරම් සේල්ස් ආවේ නැහැ. ඉතින් මේත් එක්ක මෙන්න මේ Maybach කියන නම සම්පූර්ණයෙන්ම අපි අතරින් මියදිලා යන්න වගේ ඒ කියන්නේ කවුරුත් ගණන් ගන්න නැති තැනට ආවා. ඊට පස්සේ 2015 දී විතර තමයි නැත්නම් 2014 එන්ඩ් එක වෙනකොට තමයි මෙන්න මේ Maybach කියන නම ආයිත් ප්‍රචලිත වෙලා එන්න පටන් ගන්න. ඒ කොහොමද 1960 ඉඳන් Mercedes Benz සමාගමට නැත්නම් Daimler Benz කියන සමාගමට අයිති වෙලා තිබ්බ මෙන්න මේ නේම් එකෙන් ඒගොල්ලෝ S class එකට තවත් ස්ටෙප් එකක් ඉස්සරහට ගියපු විදිහට Mercedes Maybach නැත්නම් Mercedes Maybach කියන විදිහේ කැටගරි එකක් මෙන්න මේගොල්ලෝ pinnacle of luxury කියන එක ටාගට් කරගෙන අපිට මාකට් එකට එන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කියන වාහන Bentley වලින් ගන්න පුළුවන් උපරිම වාහනය වෙන Bentley Mulsanne එක ලංකාවේ එකම එකයි තියෙන්නේ. ඒ වගේම Rolls Royce Phantom කියලා Rolls Royce ලයින් ගන්න පුළුවන් උපරිම එහාට ගිහිලා තියෙන වාහන නැත්නම් luxurious කියලා ගත්තම Rolls Royce වලට වඩා ලොකු බ්‍රෑන්ඩ් එකක් ලෝකේ නැහැ. ඉතින් ඒගොල්ලොත් එක්ක ඩිරෙක්ට් කම්පිටිෂන් එකක් විදිහට තමයි මෙන්න මේ Mercedes Maybach කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් 2015 ඉඳන් මම අර කිව්වා S class එකේ මේ Mercedes Maybach sedan එක සහ GLS එකෙත් Maybach කියන එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් මේ 2014 විතර වෙනකන් මේ මෙන්න මේ කියන Maybach කේවට එක අපිට S600 S500 S550 සහ S600 විදිහට S600 කියන්නේ ගන්න පුළුවන් උපරිම එන්ජින් ධාරිතා V12 එන්ජින් එකක් එක ලබා ගන්න හැකියාවක් හම්බ වෙච්ච ෆ්ලැග්ෂිප් වාහනය සහ S500 550 කියලා කියන්නේ ඊට වඩා තරමක් පවර් එකෙන් අඩු නමුත් same luxury කියන එක ඩෙලිවර් කරන්න පුළුවන් වෙන විදිහට හැදිච්ච වාහන. 2015 දී W222 කියන S class එක නැත්නම් 2013 14 මොඩල්ස් වලට ආපු ඒ ඩිසයින් එක එහෙම නැත්නම් මේ ඩිසයින් එකටම නැත්නම් ඊට ටිකක් මේකට කලින් ආව ඩිසයින් එක මේ ෆේස් ලිෆ්ට් එක අපි 2018 දී තමයි බලා ගන්න හම්බෙන්නේ. මෙන්න මේකට වෙනකන් අන්න ඒ විදිහට තමයි ගියේ. ඒතකොට Mercedes Maybach කියන එකට ආවහම මෙන්න මේ ජෙනරේෂන් එක නැත්නම් මෙන්න මේ ෆේස් ලිෆ්ට් එකට ආවහම මේගොල්ලෝ අර 500 සහ 550 කියන එක S560 කියන විදිහටත් S600 කියන එක S650 විදිහටත් රීබැච් කරලා තමයි ගත්තේ. එතකොට Mercedes Benz වාහනයකින් ගන්න පුළුවන් සෙඩාන් එකක් නම් ගන්න පුළුවන් උප්පරිම ලොකුම ෆ්ලැග්ෂිප් නැත්නම් ලෝකේ දෙවෙනියට ගණන් වැඩිම වාහනේ වෙන්නේ මේක. ඒකට හේතුව S650 V12 එන්ජින් එකක් එක්ක මේකට වඩා තරමක් මිලෙන් අධික විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. මේකේ හම්බෙන්නේ V8 එන්ජින් එකක්. ඉතින් අපි ඒකට performance වලට ගියාම ඒක ගැන කතා කරමු. ඉතින් මේ W22 එකේදීත් අපිට සාමාන්‍යයෙන් මේක presidential වාහනයක්. ගොඩාක් රටවල ප්‍රෙසිඩන්ට් එහෙම නැත්නම් ජනාධිපති මට්ටමේ අන්න ඒ වගේ කට්ටිය තමයි මෙන්න මේ වගේ වාහන පාවිච්චි කරන්නේ. ඉතින් ලංකාවේ වාහන 5ක් වගේ තමයි මේක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේ බොහොම ආඩම්බරේ අපේ channel එකෙන් සුපුරුදු පරිදි මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන එන්න පුළුවන් වුණාට ඉතින් මේ මෙන්න මේ වගේ වීඩියෝස් දැක්කම මෙන්න මේ වගේ වාහන දැක්කම මට නම් හිතෙන්නේ කවදා හරි මමත් මේ වගේ දවසක මෙන්න මේ වගේ වාහන ගන්නවා මේ වගේ ජීවිතයක් විඳිනවා කියලා කියන්නේ අන්න ඒක අපේ ඔළුවේ තියාගෙන අපි එහෙමම පනිමු. අද මේ අපි කතා කරන S560 Maybach එකේ එන්ජින් එක සහ performance මොන වගේද කියලා කතා කරන්න. ඊට පස්සේ සුපුරුදු පරිදි මොකද්ද මේ presidential සැප මොකද්ද මේ presidential luxury කියන එක ගැන අපි one by one කතා කරමු. ඉතින් වාහනයට සරලන විදිහේ අතිශය දැවැන්ත විදිහේ එන්ජින් බේ එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. මොකද ඇත්තටම comparatively ලොකු එන්ජින් එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් 4 liter bi turbo එහෙම නැත්නම් twin turbo. මේ twin turbo කියන එක Mercedes Benz වාහන වලට ආවම bi turbo කියලා තමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඉතින් bi turbo V8 එන්ජින් එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ වාහනය ටොන් 2.5ක් බරයි. ඉතින් එතකොට මේ වාහනය කියන්නේ මේගොල්ලෝ pinnacle of luxury කියලා.
එතකොට මෙච්චර ලොකු බර වාහනයක් ඇතුළේ යන අයට දැනෙන්නවත් නැති විදිහට අරගෙන යන්න මේ වාහනේ බරට සමාන වෙන විදිහේ හොඳ අවුට්පුට් එකක් දෙන්න පුළුවන් වෙන විදිහේ එන්ජින් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් 463 horse power වගේම 700 Newton meter torque එකක් 2000 4000 rpm වගේ බොහොම පොඩි rpm වලදී ලබා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම වාහනේ performance oriented වාහනයක් නෙවෙයි වුණාට 0 to 100 යන්න සාමාන්‍ය 4.8 seconds වගේ ඉතාමත් කුඩා කාලයක් තමයි මෙන්න මේ වාහනයට ගත වෙන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් කරලා තියෙන 250 km/h top speed එක අපිට මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩක්ම මාකට් එකේ බලා ගන්න හම්බ වෙන්නේ all wheel drive train එකක් තියෙන විදිහේ Mercedes Maybach තමයි. හැබැයි ලංකාවේ තියෙන ගොඩක් rear wheel ඒවා. ඉතින් all wheel ඒවල අපිට මෙන්න මෙතන පැත්තෙන් AWD කියලා ඒගොල්ලෝගේ ඒ වර්ඩින් එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ 9G Tronic මේ Mercedes Benz අපිට typical අපිට ඔයගොල්ලෝ C class එකේ වීඩියෝ එක බලලා ඇති කියලා හිතනවා. ඉතින් ඒක බලන්න නැත්නම් මම මෙතන link එක දාලා තියන්නම් ඒකත් බලන්න. ඉතින් ඒකෙදිත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ G-Tronic කියන ටෙක්නොලොජි එකත් එක්ක ඇවිල්ලා තියෙන pedal shifters උත් එක්ක තියෙන බොහොම smooth engine එකක් එහෙම නැත්නම් drive train එකක්. ඉතින් ඔන්න ওই විදිහට තමයි වාහනේ performance ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ මෙච්චර ලක්ෂරි දෙන්න පුළුවන් වාහනේ fuel consumption එකට આવම සාමාන්‍යයෙන් 4.5 kilometers per liter to 6 kilometers per liter වගේ තමයි සාමාන්‍යයෙන් හොඳ fuel consumption එකක් විතර ලබා ගන්න හැකියාවක් තියෙනවා කියලා මේ වාහනේ drive කරන කට්ටිය විසින් අපිට කිව්වේ. ඒ වගේම 96 liter වගේ අතිශයින්ම විශාල fuel tank එකක් මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක කරන දවසේ 95 liter එකක price එක මං හිතන්නේ 550 අතර. ඉතින් ඔයගොල්ලන්ට වැඩි කරලා බලන්න පුළුවන් සාමාන්‍යයෙන් කීයක් විතර නේද කියලා full tank කරන්න. ඒ වගේම සර්විස් එකටත් සාමාන්‍යයෙන් 150,000 විතර යනවා කියලා තමයි කියන්නේ. හැබැයි මේ ලංකාවට ආපු මේ Maybach කියන මෙන්න මේ වාහන ඔක්කොම බලයලත් නියෝජිත ඩීමෝ හරහා තමයි ආවේ. ඒ හින්දා වාහන වලට වොරන්ටි එකක් සහ ෆ්‍රී සර්විසස් කීපයක්ම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් මේ වාහනේ අයිතිකරු විසින් මේ වාහනය ඩේලි ඩ්‍රිවන් එහෙම නැත්නම් තමන්ගේ ගොඩක් වැඩ කටයුතු වලට පාවිච්චි කරන ඩේ ටු ඩේ වාහනයක් විදිහට තියලා තිනවා. ඉතින් ඒ වෙලත් සාමාන්‍ය වාහනේ ක්වොලිටි එක ඒ ඔක්කොම අපිට පාවිච්චි කරන්න මේ අපිට කාලය ගත කරන්න වාසනාව හම්බ වෙච්ච හින්දා අපි දන්නවා වාහනේ තියෙන ක්වොලිටි එක මොනවා වගේද කියලා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට performance ගැන කතා කරන්න තියෙන්නේ. අපි වාහනේ හොඳම හරිය මේ exterior එක සහ interior එක ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් ලංකාවේ පළවෙනි මොබිල් ඔටෝ කෙයා ආයතනයේ පෙට්ටර රවුමක් දාලා ඉමු. ඔව් ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේදී මම කතා කරපු විදිහටම අපි අන්නේ ෆන්ක්ෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මොබිල් කියන බ්‍රෑන්ඩ් එකට ආවහම ඉතින් අපි හැමෝම හොඳට අඳුරන ෆෝමියුලා 1 රේසින් ටීම්ස් වලට පවා ස්පොන්සර් කරන විදිහ අති දැවැන්ත මුළු ලෝකේ පුරාම ජනප්‍රිය විදිහේ බ්‍රෑන්ඩ් එකක් විදිහට අපිට අඳුනන්න පුළුවන්. ඉතින් ඒ ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ ගමනට ආවයන් පස්සේ අලුත් පේජ් එකක් නැත්නම් අලුත් පිටුවක් පටන් ගන්න දවසක තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ බ්‍රෑන්ඩ් එකට සහ ඒ වගේම නිපොලිත් කාස් බයි ඔටෝමොබයිල්ස් අපේ YouTube channel එකනොත් අලුත් දෙයක් ඕගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එකනොත් බලා ගන්න හැකියාවක් හම්බ වෙන හින්දා ඉතින් මේ ඕගොල්ලන්ට පේනා වගේ මොබිල් ඔටෝ කෙයා කියලා ටිකක් අර නමට සර්විස් ස්ටේෂන් එකක් නොයිච්ච ඊට වඩා ලොකු දේවල් ටිකක් ඒ වගේම මෙන්න මේ අමාරු කාල පර්යාසයක ඉන්න අපි හැමෝගෙම පර්ස් එකට ලොකු මුදලක් ඉතුරු කරලා දෙන්න පුළුවන් වෙන විදිහේ ගොඩක් ලොකු ටෙක්නොලොජිස් එක්ක සහ අලුත් සර්විස් එකක් එක්ක තමයි මෙන්න මේ මොබිල් ඔටෝ කෙයා කියන එක අපිට බලාගෙන හැකියාවක් හම්බෙලා තියෙන්නේ. මම දැන් අද මේ ඇවිල්ලා ඉන්නේ කිරිබත්ගොඩ මාකොළ කියන ප්‍රදේශයේ. ඉතින් මෙහෙ තමයි මේගොල්ලෝගේ මේ කියන පළවෙනි අවුට්ලට් එක මත මේ පළවෙනි සර්විස් ස්ටේෂන් එක බලාගෙන හැකියාවක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ කතා කරන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි ඕපනින් සෙරමනි එකේ නම් වැඩ ටික කතා කරන්න පටන් ගමු. ඉතින් අපිට මේ වීඩියෝ එකේ පුරාට මේක ඇල්ලත් මම අන්තිම වෙනකම් බලන්න කියලා ඕගොල්ලෝගෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපේ normal review වීඩියෝ එකට ආයෙත් යන්න කලින් මොකද මේ වගේ වේලාවක අනිවාර්යෙන් ඕගොල්ලොන්ට කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන් වෙන විදිහේ දේවල් ගොඩක් අද අපි සහ වාහනයක් පිළිබඳ හැමදේම දැනගන්න උදව් කරන අපේ channel එකෙන් තවත් ඕගොල්ලෝ මේ engine oil නැත්තම් මේ service කරන දේවල් ඒ ගැන තවත් ඕගොල්ලොන්ට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන විදිහේ පුංචි වීඩියෝ ටිකක් තමයි අද අපි මෙන්න මෙතනින් කියන්නේ. වගේම මෙන්න මේ වගේ මොබිල් කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එක පිටිපස්සේ ඉන්න වැදගත් පුද්ගලයන් කීප දෙනෙක් එක්කම අද අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් අපි එහෙමම ටක් ගාලා වීඩියෝ එකට පයිමු බලමු මේ මොකද්ද මේ මොබිල් ඔටෝ කියන්නේ සහ මේකෙන් අපිට කස්ටමර්ස්ලා වෙලා තියෙන අපිට සහ වාහන වලට ආදරය කරන අපිට හම්බෙන බෙනිෆිට් එක මොකක්ද කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ මොබිල් ඔටෝ කියන මෙන්න මේ අලුත් දෙයක් විදිහට අපිට මාකට් එකේ බලාගන්න පුළුවන් දෙයට ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපිට බලාගන්න පුළුවන්. ඉතින් මේක මේ මමම කියනවට වඩා මම හිතුවා මේ මොබිල් කියන බ්‍රෑන්ඩ් එකත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ එකතු වෙලා ඉන්න අපේ මෙන්න මේ මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට් කියන කම්පැනි එකේ බොහොම සුවිශේෂී පුද්ගලයන් කීප දෙනෙක් එක්ක පොඩි ඉන්ටර්විව් එකක් විදිහට කරන්න ඕන කියලා මේකේ හරිම වැලියු එක ඕගොල්ලොන්ට කොහොමද අරන් දෙන්නේ කියලා කතා කරන්න ඕනේ හින්දා. ඉතින් අපි පළවෙනි ඉන්ටර්විව් එකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මිස්ටර් චමින්ද ගුණරත්න මැනේජින් ඩිරෙක්ටර් මේ මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට් කියන ආයතනයට ආවහම ඉතින් මේ මෙන්න මේ අපි දකින්න කියන මේ සමහර ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා මිස්ටර් චමින්ද. අපි මේ ගොඩක්ම අපිට මෙන්න මේ මැක්ලරන්ස් කම්පැනි එකෙන් බලා ගන්න හම්බ වෙන්නේ මොබිල් ලොක්හීඩ් සහ ඩෙල්ෆි කියන බ්‍රෑන්ඩ්ස් තුන. ඒකේ මම හිතන්නේ ඔයගොල්ලෝ තමයි ඔතොරයිස්ඩ් ඩිස්ට්‍රිබියුටර් විදිහට ඉන්නේ. ඊට අමතරව අපිට මේ මොබිල් ඊට පස්සේ එක්සෝන් මොබිල් ඒ වගේ මෙන්න මේ සහ මැක්ලරන්ස් කියලා මේ නම් කීපයක්ම අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ නම් ටික අපිට පොඩ්ඩක් මුලින්ම ඉන්ට්‍රොඩ්යුස් කරලා දෙන්නකෝ. මොකක්ද මේ බ්‍රෑන්ඩ්ස් මොනවාද මේ අපි මේ ඩීල් කරන නම් ටික මොනවාද කියලා අපිට පොඩ්ඩක් කියන්නකෝ. ඇත්තටම ගත්තොත් එහෙම මැක්ලරන් සමූහ ව්‍යාපාරය ගත්තොත් මේක ඩයිවර්සිෆයිඩ් ගෲප් ඔෆ් කම්පැනි එකක්. විශේෂයෙන් ශිපින් කන්ටේනර් එතකොට හොස්පිටැලිටි ඒ වගේම ට්‍රේඩින් මැනුෆැක්චරින් මේ වගේ ගොඩක් ශේෂ්ත්‍රයන් හරහා ව්‍යාප්ත වෙච්ච ප්‍රධාන පෙළේ ආයතනයක්. ඉතින් ඒකෙනු සුවිශේෂීත්වයක් දක්වනවා මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට් සමාගමට. විශේෂයෙන් අපි නියෝජනය කරන්න ඔබ පෙර පැවසු පරිදි මොබිල් ලුබ්‍රිකන්ට් ඒ වගේම ලොක්හීඩ් බ්‍රේක් ඔයිල් සහ ඩෙල්ෆයි අනිකුත් ප්‍රොඩක්ට්. ඉතින් මොබිල් ලුබ්‍රිකන්ට් ගැන අපි කතා කරොත් එහෙනම් අපිට සුවිශේෂී කාරණයක් වුණා මේ මොබිල් ලුබ්‍රිකන්ට් තෝරා ගැනීමේදී දේශීය නියෝජිතයා විදියට. මොකද අපි හැම වෙලේම බලන්නේ තත්ත්වයෙන් උසස් හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අපේ එන්ඩ් යූසර්ට දෙන්න ඕනේ කියලා. ඉතින් ලෝකයේ ගත්තොත් එහෙම ලෝකයේ මේ ලුබ්‍රිකන්ට් ශේෂ්ත්‍රය තුළ ඒ වගේම ලුබ්‍රිකන්ට් නොවන අනිකුත් ෆුවල් ඒ වගේම කෙමිකල් ඒ වගේ ගත්තොත් එහෙම එක්සෝන් මොබිල් කියලා කියන ඉතාමත් ඉස්සරහින් ඉන්න ආයතනයක්. වසර ගණනාවක් තිස්සේ Fortune 500 කම්පැනියක් විදිහට එක්සෝන් මොබිල් සමාගම ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒ නිසාම වෙන්නට අපිට අවශ්‍ය වෙනවා ඔවුන්ගේ දේශීය නියෝජිතයා විදිහට කටයුතු කරන්න. ඉතින් 2000 අවුරුද්දේදී ලංකාවේ ලුබ්‍රිකන්ට් මාකට් එක ඕපන් වෙනකොට අපි ඉස්සරලාම මේ පිළිබඳ අපේ ආයුධම් පත්‍රයක් යොමු කරා. ඉතින් ඒ විදිහට තමයි අපි ලංකාවේ ලුබ්‍රිකන්ට් ශේෂ්ත්‍රයට අපි මේ විදිහට එන්ටර් වුණේ. ඉතින් එදා ඉඳන් අද වෙනකම් වසර 22ක් තිස්සේ අපිට පුළුවන් වුණා කීර්තිමත් මොබිල් දේශීය නියෝජිතයා විදිහට කටයුතු කරන්න. ඉතින් එතෙන්දී අපි මේක ඔටෝමෝටිව් විතරක් නෙවෙයි මොබිල් ලුබ්‍රිකන්ට් ගත්තොත් එහෙම ලුබ්‍රිකන්ට් ශේෂ්ත්‍රයේ අවශ්‍ය කරන ඕනෑම ලුබ්‍රිකන්ට් එකක් අපි ගාව තියෙනවා මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට් විදියට. ඒ තමයි අපි මේ කතා කරන ඔටෝමෝටිව් ලුබ්‍රිකන්ට්, ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් ලුබ්‍රිකන්ට්, ඊට පස්සේ පවර් ප්ලාන්ට් වලට අවශ්‍ය කරන ලුබ්‍රිකන්ට්, ඒවියේෂන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මරයින් වෙන්න පුළුවන්. මේ ඕනෑම ලුබ්‍රිකන්ට් ඇප්ලිකේෂන් එකකට අවශ්‍ය කරන ප්‍රොඩක්ට් මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට් යටතේ තියෙනවා. ඒතර ඒ තමයි අපේ මව් සමාගම එක්සෝන් මොබිල් විදිහට අපි ලංකාවේ දරන නියෝජිතත්වය. එතනින් එහාට ගිහිල්ලා අපි ගත්තොත් එහෙම අද ලංකාවේ බ්‍රේක් ඔයිල් මාකට් එකේ මේ ලොක්හීඩ් කියන නම ඒකයිල ජෙනරික් බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි කඩේකට ගිහිල්ලා අහන්නේ මට ලොක්හීඩ් එකක් දෙන්න කියලා. ඒ තරමට අපේ ඒ ලුබ්‍රිකන්ට් මේ බ්‍රේක් ඔයිල් බ්‍රෑන්ඩ් එක ජනතාවට සමීපයි. right? ඉතින් මේ ලොක්හීඩ් කියන නියෝජිතත්වය අපි අවුරුදු 80ක තිස්සේ ඉඳන් ලංකාවේ දේශීය නියෝජිතයා විදිහට කටයුතු කරන්නේ. එතකොට ඒ සමගම ලොක්හීඩ් වලට අමතරව අපේ ලොක්හීඩ් එකේ මව් සමාගම විදිහට ඉන්නේ ඩෙල්ෆයි සමාගම. ඒතර ඩෙල්ෆයි සමාගමේ තියෙන අනිකුත් ප්‍රොඩක්ට්. ඒකයිල කූලන්ට් වෙන්න පුළුවන්, බ්‍රේක් පෑඩ් වෙන්න පුළුවන්, වයිපර් බ්ලේඩ් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් තවත් ප්‍රොඩක්ට් රේන්ජ් ගණනාවක් තියෙනවා. ඉතින් ඔය තමයි අපේ ප්‍රින්සිපල්ලා. එහෙම නැත්නම් මව් සමාගම එක්සෝන් මොබිල් සහ ඩෙල්ෆයි කියන සමාගම තමයි අපි මේ විදිහට නියෝජනය කරන්නේ. මිස්ටර් චමින්ද දැන් මේ මොබිල් ඔටෝ කියන්නේ දැන් අලුත් කන්සෙප්ට් එකක්. ඉතින් මෙන්න මේ අලුත් කන්සෙප්ට් එකට මුලින්ම අඩිතාලම ආවේ සහ ඒකට මොකද්ද බේස් වෙච්ච දේ සහ මොකද්ද අර එසෙන්ස් කියලා අපි කියන්නේ මොබිල් ඔටෝ කියන එකෙන් හරියටම මෙන්න මේක තමයි මොබිල් ඔටෝ කියලා කිව්වොත් එහෙම ඔයාලට මොකද්ද කියන්නේ?
ඇත්තටම මොබිල් කියන්නේ අපි හැමදාම ශේෂ්ත්‍රයේ අලුතෙන් යමක් හිතපු අලුතෙන් යමක් කරපු පිරිසක්. right? ඉතින් මේ ටීම් එක අපි එකතු වෙලා කල්පනා කරද්දී අපි දැක්කා මේ end users ලගේ buying behaviors යම්කිසි මට්ටමකට වෙනස් වෙනවා. මොකද ඔවුන් ඩිමාන්ඩ් කරන quality product එකක්, හොඳ service එකක්, ඒ වගේම හොඳ appearance එකක් තියෙන තැනකට එන්න ඔවුන් කැමතියි. එතකොට knowledgeable staff එකක් එක්ක වැඩ කරන්න කැමතියි. එතකොට ආපුවාම හොඳ waiting room එකක් තියෙන්න ඕනේ. ආදි වශයෙන් මේ ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් වෙලා තියෙනවා. මේ කාලයත් එක්ක වෙනස් වෙච්ච end user ගේ අවශ්‍යතා වලට සොලියුෂන් එකක් දෙන්න තමයි අපි මේ කන්සෙප්ට් එක ඉදිරිපත් කරේ. ඉතින් මේ කන්සෙප්ට් එක ගැන කතා කරා නම් එහෙම අපි විශේෂයෙන් ඔයගොල්ලෝ දකින්න ඇති අපේ බ්‍රෑන්ඩින් පැත්ත. right? ඒතර මේ ආයතනයකට අපේ කස්ටමර්ස්ලා දැනුවත් කරන්න මෙතන ලුබ්‍රිකන්ට් තියෙනවා, මෙතන මොබිල් තියෙනවා, මෙතන සර්විස් සේවා ස්ථානයක් පවත්වාගෙන යනවා කියන ඒ දැනුවත් කිරීම කරන්න අපි එළියේ බ්‍රෑන්ඩින් ටිකට අපි සුවිශේෂී තැනක් දීලා තියෙනවා. ඉතින් එතනින් ඇතුල් වුණාන් පස්සේ මේ තැන අලංකාර කරන්න අවශ්‍ය කරන්නා වූ ඒ අනිකුත් බ්‍රෑන්ඩින් අපි කරලා තියෙනවා. ඒ ඇවිල්ලා පෙනුමට විතරක් නෙවෙයි. ඔයා මේ වටේට ගියොත් එහෙම ඔයාලට දැනගන්න පුළුවන් මෙතන තියෙනවා ගොඩක් එඩියුකේටිව් පෝස්ටර්ස්, ඒ වගේම කස්ටමර්ස්ලා දැනුවත් කිරීම පිළිබඳ අපි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒතකොට ඒ ටික මේ සේවා ස්ථානය තුළ තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඉන්න සේවා ස්ථානයේ ඉන්න ස්ටාෆ් එකට අපි ලුබ්‍රිකන්ට් ගැන, ගියර් ඔයිල් ගැන, ATF ගැන, බ්‍රේක් ඔයිල් ගැන ඔවුන්ව දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔවුන් දැනුවත් පිරිසකගෙන් ලබා ගන්නා ඒ සේවය අපේ end usersලා ලබා දෙන්න අපි මේ මොබිල් ඔටෝකේ හරහා අපි සූදානම් වෙලා තියෙනවා. ඉතින් එහාට ගියාම අපි හැමෝටම අද තියෙන ප්‍රශ්නයක් තමයි මේ මිල පිළිබඳ ප්‍රශ්නය. හැම දෙයකම මිල ගණන් වැඩි වෙනකොට අපේ end usersලටත් මේ මිල ගණන් දරා ගන්න අමාරුයි. ඉතින් අපි සාම්ප්‍රදායික විදිහට අපි කරේ අර 4 ලීටර් කෑන් එකක්, එහෙම නැත්නම් 1 ලීටර් කෑන් වලින් ලුබ්‍රිකන්ට් දාපු එක. නමුත් මේ කන්සෙප්ට් එක අපිට වෙනස් කරන්න අවශ්‍ය වුණා. මොකද අවශ්‍ය වුණේ අපි ගත්තොත් එහෙම සමහර වාහන තියෙනවා ලීටර් 3යි 3.5යි යල්ලා. ඒ 3.5ක් ඇල්ලුවත් 3ක් ඇල්ලුවත් ඔයාලට ගන්න වෙන්නේ ලීටර් 4ක කෑන් එක. ඉතින් ඔයා අනවශ්‍ය විදිහට ඔයාගේ සල්ලි එතෙන්ට ඉර කරලා තියෙනවා. සමහරවිට ඉතුරු ටික අපි කොහේ හරි දානවා, ඒක කොහෙද තිබ්බේ කියලා මතක නැහැ. සමහරවිට ඒක කන්ටැමිනේට් වෙන්න පුළුවන්, ආපහු පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් වලදී අපිට අවශ්‍ය වුණ සංකල්පයක් මේ යම්කිසි වාහනයකට අවශ්‍ය කරන ඒ එක්සැක්ට් ලුබ්‍රිකන්ට් ක්වොන්ටිටි එක දෙන්න පුළුවන් මෙකනිසම් එකක් කොහොමද අපි හදන්නේ කියලා. ඉතින් මේකෙදි තමයි අපි ඔය බල්ක් ඔයිල් කියන කන්සෙප්ට් එක අපි ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් මෙතෙන්ට එන ඒ පාරිභෝගිකයන්ට පුළුවන් Tamanට අවශ්‍ය කරන ප්‍රමාණයම, ඒක ලීටර් 3ක් නම් ඒ ලීටර් 3 මෙහි තියෙන අපි සපයලා තියෙනවා ඒ ලූප් ඩිස්පෙන්සින් පම්ප් එකක්. ඒතකොට ඒකේ ඩිජිටල් මීටරයක් තියෙනවා. ඉතින් එතකොට එයාට පම්ප් කරන්න පුළුවන් අවශ්‍ය කරන එක්සැක්ට් ලුබ්‍රිකන්ට් ක්වොන්ටිටි එක. එතකොට කස්ටමර්ට ගෙවන්න වෙන්නේ ඒ එක්සැක්ට් ක්වොන්ටිටි එකට විතරයි. අර ඇඩිෂනල් amount එකකට ගෙවලා තමන්ගේ සල්ලි නාස්ති කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එතන ලොකු සේවිං එකක් තියෙනවා අපේ end users ලාට. ඉතින් එතනින් එහාට ගියාම අපිට යම්කිසි වගකීමක් තියෙනවා මේ පරිසරය ආරක්ෂා කරන්න. අපි පොඩි කෑන් වලින් ගත්තොත් එහෙම අපි මේ කෑන් ටික තමයි පරිසරයට මුදා හරින්නේ. ලොකු ප්ලාස්ටික් ප්‍රමාණයක් අපි පරිසරයට මුදා හරිනවා. ඉතින් මේ වගකීම අපිට තියෙනවා. මේක අපිට මිනිමයිස් කරන්නත් අපිට මේ සංකල්පය වැදගත් වුණා. ඉතින් ඕක තමයි මොබිල් ඔටෝකේ සංකල්පය. එතකොට ඩිෆරන්ට් එක්ස්පීරියන්ස් එකක් සහ quality service එකක්, value for money. එයාලට අවශ්‍ය කරන අතේ තියෙන මුදලට සරිලන සේවාවක් ලබා ගන්න පුළුවන් ස්ථානයක් විදිහට තමයි අපි මේ මොබිල් ඔටෝකේ කන්සෙප්ට් එක හම්බුලා තියෙන්නේ. මම දැන් මේ ආපු වෙලේ ඉඳන් මේ මමත් උදේ ඉඳන් ඕපන් සෙමිනාර් කියලා හිටියා. දැන් ඉතින් ගොඩක් මේ වෙද්දිත් වාහන ඇත්තටම ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලෝ කියන විදිහට මේක මේ අර නිකම්ම සර්විස් ස්ටේෂන් එකකට වඩා සෑහෙන ලොකුවට හිතලා සෑහෙන විදිහට දේවල් ටිකක් අපි මේ එන් කස්ටමර්ස්ලාට නැත්තම් මේ වාහන වල ආදරය කරන කට්ටියට ලබා දෙන්න කියන අරමුණ උඩ හැදිච්ච තැනක්. ඉතින් මේක ඕගොල්ලෝ මේ තැනට විතරක් සීමා කරනවද නැත්නම් මේක තව දුරටත් ව්‍යාප්ත කරලා මේක ලංකා පුරාම දාලා මේ ඉන්න හැම කස්ටමර් කෙනෙක්ටම මේකෙන් බෙනිෆිට් එකක් ඔයගොල්ලෝ කියන විදිහේ බෙනිෆිට් එකක් අරගන්න පුළුවන් විදිහට සැලැස්මක් ඔයගොල්ලෝගේ තියෙනවද කොහොමද ඒක ගැන වැඩ කටයුතු? ඔව් පැහැදිලිව මේක ඇවිල්ලා ආරම්භක මුල් පියවර විතරයි. ඉතින් අපිට අවශ්‍යයි අපේ island wide network එකක් තියෙනවා.
අපි හැම වෙලේම බලන්නේ end user ට ඒ quality product එකක් හොඳ service එකක් දෙන ගමන් අපේ channel net partners ලාත් enhance කරන්න. ඒ කට්ටියව දැනුවත් කරන්න. ඒ කට්ටියගේ outlet වල appearance එක වැඩි කරන්න. ඊට පස්සේ එයාලගේ තියෙන equipment enhance කරලා අපිට පුළුවන් සහයෝගයක් අපි ලබා දීලා අපි හැම වෙලේම පිළිගන්න කාරණයක් තමයි අපි channel network එකේ ඉන්න ඒ partners ලා එයාලව එන්කරේජ් කරන ගමන් තමයි අපි අපේ ප්‍රොඩක්ට් එක එළියට දෙන්නේ. ඉතින් එතකොට මේ වගේ එක ආයතනයකින් විතරක් අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. මොකද අපේ පාරිභෝගිකයෝ මුළු ලංකාවෙම පැතිරලා ඉන්නවා. ඉතින් ඒක ඇවිල්ලා පෙට්‍රල් වාහන වෙන්න පුළුවන්, ඩීසල් වාහන වෙන්න පුළුවන්, එතනින් එහාට ගිහිල්ලා මෝටර්සයිකල් වෙන්න පුළුවන්. මේ වගේ මේ හැමෝටම මේ සේවාව දෙන්න අපි සූදානම්. මේක ආරම්භයක් විතරයි. අපි මේ concept එක island wide මුළු ලංකාව පුරාම ගෙනියන්න අවශ්‍ය කරන්නා වූ ඒ සැලසුම් අපි මේ වෙනේට සකස් කරලා තියෙන්නේ. ඉතින් පණිවිඩයක් විදිහට අපි කියනවා අනිත් ඩීලර් නෙට්වර්ක් එකේ ඉන්න අපේ පාර්ට්නර්ස්ලාට මේ concept එක ඉස්සරහට අපි අරගෙන යනවා කියනවා. බොහොම ස්තුතියි. ඉතින් මිස්ටර් චමින්ද මම මේ ඕගොල්ලන්ට මුලින්ම කන්ග්‍රැචුලේට් කරනවා මෙන්න මේ වගේ දෙයක් මේ වගේ දුෂ්කර වෙලාවක දැන් අපිට ගොඩක් පැති වලින් ටිකක් අපි හැමෝද වාහනයක් පාරේ පදිනවා කියන එකත් ඇත්තටම ලොකු කොස්ට් එකක් දරන විදිහේ දෙයක් වෙලා තිනවා අද අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඉතින් ඒ වගේ ඉන්න වාතාවරණයක ඕගොල්ලෝ වගේ මේ වගේ බොහොම සුවිශේෂී බ්‍රෑන්ඩ් එකක් විසින් මේ වගේ අපේ සමාජ උත්සව කරන දේ ඇත්තටම මේ වෙලාව අගය කරන්න ඕනේ. ඉතින් ඔයා ඉස්සෙල්ලා මේ කිව්වා මේ දැන් අපි මේකේ වටේ ඇවිද්දොනොත් එහෙම අපිට බලාගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම අර හරියටම නියුමරිකලි අපිට දාන්න පුළුවන් ඒ සිස්ටම් එක ගැන. ඉතින් මේ ඒක ගැන කිව්ව හින්දාම මේ මමත් ඩිසයිඩ් කරා අපි මේකේ පොඩ්ඩක් ඇවිදලා බලමු සහ අපි ඒ කියන විදිහේ ඔය අපි මොකක්ද මේ සිස්ටම් එක වැඩ කරන්නේ කියලා ඒකත් අපි ඕගොල්ලොන්ට හරියටම බලාගන්න පුළුවන් වෙන විදිහට අපි ටක් ගාලා එතනට පයින්. ඉතින් මම තවත් ඉන්ටර්වියු එකකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මිස්ටර් මහේෂ් ප්‍රභාත් ඒරියා සෙල්ස් මැනේජර් කෙනෙක්. ඉතින් මේ මම මුලින්ම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම දැන් අපේ මේ මැනේජර් ඩිරෙක්ටර් මිස්ටර් චමින්ද ගුණරත්න කිව්වා මේ අලුත් කන්සෙප්ට් එකක් කියලා. ඉතින් මේ කියන අලුත් කන්සෙප්ට් එකේ මොනවාද ඇත්තටම පාරිභෝගිකව නැත්තම් කස්ටමර්ස්ලා වෙන අපිට ඕගොල්ලෝගේ සමගයෙන් බලාගන්න තියෙන්නේ? ඇත්තටම මේ අලුත් කන්සෙප්ට් එකෙන් අපි හඳුන්වලා තියෙන්නේ පාරිභෝගික යම්කිසි සේවා ස්ථානයක තමන්ගේ වාහනේ ලීසි තෙල් මාරු කර ගැනීමට පැමිණීමේදී ඔවුන්ට අවශ්‍ය ඒ සියලුම වර්ගයේ විස්කොසිටි වලින් සමන්විත ඔයිල් රේන්ජ් එකක්. ඒ කියන්නේ අපේ මේ පෝර්ට්ෆෝලියෝ තියෙන හැම ඔයිල් එකක්ම මේ එක වහලක් යට ඒගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඩීසල්, පෙට්‍රල්, ඒ කියන්නේ අලුතෙන්ම තියෙන හයිබ්‍රිඩ් වෙහිකල් වලට ඒ අවශ්‍ය කරන විස්කොසිටි එක මෙහි ඕනම අවස්ථාවක ඒගොල්ලන්ට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒක ඇවිල්ලා එක කන්සෙප්ට් එකක්. එතකොට ඒ කියන්නේ අපේ කාලය ගත කරන්න තියෙන පාරේ ගත වෙන අද තියෙන මේ ෆුවල් ඉකොනොමි එකේ ප්‍රශ්නයත් එක්ක ඒගොල්ලන්ට ඒක එක වහලක් යට ඒ තමන්ට අවශ්‍ය ලිහිසි තෙල් ලබා ගැනීමේ පහසුකම අපි මෙතන සලස්වලා දීලා තියෙනවා. ඒ එකක්. ඊට වැඩිය දැන් තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. මේ තාක්ෂණය සමග කරන්නේ මේ එන පාරිභෝගිකයාට තියෙන අවශ්‍යතාව තවත් ලේසි කරන්න ඕනේ. ඒ වගේම එයාගේ කාලයට වැලියු එකක් දෙන්න ඕනේ. එතන මේ අපි බලනවා අපිට තියෙන මේ කාලේ වැලියු එක අපිට උපරිම ප්‍රයෝජන ගන්න එක. ඉතින් අපි ඒකට තමයි දැන් මේ කන්සෙප්ට් එකත් එක්ක අඳුනලා තියෙනවා ඔයිල් ඩිස්පෙන්සින් සිස්ටම් එකක්. ඒක යන්නේ අලුත් තාක්ෂණයක් සමග. ඒක තමයි අපිට මේ පේන මේ බැරල් එක මෙතන බලා ගන්න පුළුවන්. මෙතන මේ අපි මේ බැරල් එකක් තියෙනවා. මේක ඇත්තට මේ බැරල් එකක් අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ මේ පෝටබල් බැරල් එකක්. මේක ඕන තැනකට මූව් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ සේවක මහතුන්ට මේ සේවය සැපීමනත් ඉතාමත් පහසුයි. ඒ කියන්නේ තමන්ගේ වාහනේ ළඟට මේ පෝටබල් බැරල් එක ගෙනියන්න පුළුවන්. එතකොට මෙතන තියෙන විශේෂත්වය කියලා මම කිව්වොත් විශේෂත්වය ඇවිල්ලා මේ ඔයිල් එක මේ ලිහිසි තෙල් මේ ලූස් ඔයිල් කියලා එන්නේ. අපි මේ නවතම හඳුන්වා දෙන තාක්ෂණයත් එක්ක අපි මේ quality assurance එකක් දීලා තියෙනවා මේ සිස්ටම් එකට. මේකට ඇත්තටම කියන්නේ oil dispensing system එකක්. අපේ delivery staff එක ඇවිල්ලා මෙතනට මේ oil drum එක ඉදිරිපත් කරාම මෙන්න මේ කියන ඩිවයිස් එකෙන් මේක සීල් කරනවා ඒගොල්ලෝ. එතකොට මේ ඩිවයිස් එක මේ බැරල් එක ඔක්කොම එන්නේ McLaren's lubricant ආයතනයෙන් තමයි මේ හැම දෙයක්ම දෙන්නේ. ඒ quality assurance එක තියන්න ඕනදා අපේ delivery staff එක මේකට seal type කරලා තමයි අපි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. ඒතර මේකේ විශේෂත්වය මොකද්ද? පාරිභෝගිකයන්ට තියෙන පහසුව කිව්වොත් ඇත්තටම තමන්ගේ වාහනේ සම් කැපැසිටි එක අනුව ඒ oil requirement එක වෙනස් වෙනවා. එතකොට සමහරක ලීටර් පොඩි වාහනයක් ලීටර් 3ක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙට්‍රල් වාහනයකට ලීටර් 4ක් වෙන්න පුළුවන්. හැබැයි ඩීසල් වාහනයකට ගියොත් ලීටර් 6 7 වගේ වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය ප්‍රමාණය කිසිම ඔයිල්
වේස්ටේජ් එකක් නැතුව තමන්ගේ සම් කැපැසිටි අවශ්‍ය විදියට ලබා ගන්න පුළුවන්. ඒක එක වාසියක් තමයි තමන්ගේ බජට් එකට. ඒ කියන්නේ මේ අද ලීසි තෙල් ඉතාමත් මිල අධිකයි. එතකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් මේ ලීසි තෙල් මේ තාක්ෂණය ඔස්සේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේක මේ සීල් කරලා තියෙන මේ බැරල් එකට ඒ වගේ මේ එයා ඉන් එකක් දීලා තිනවා මෙතනින්. ඒ කියන්නේ කම්ප්‍රෙස් කරනවා. මේකෙන් මේ ඔයිල් එක සක් කරලා මේ බැරල් එකෙන් මෙන්න මේ කියන ලයින් එක දිගේ මේ ඩිජිටල් පැනල් එක හරහා කෙලින්ම එන්ජින් ඔයිල් සම්ප් එකට අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට මෙතන මේ පැනල් එකේ මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ සේවක මහත්මයා එක මේ තියෙන මෙතන ඔයාට අවශ්‍ය ලීටර්ස් ගාන ඔයාට මේ අතින් කන්ට්‍රෝල් කරලා ලීටර් 3 මේකට පම්ප් කරන්න පුළුවන්. එතකොට කස්ටමර්ගේ එක බජට් එකකට හොඳයි. ඒ වගේම ක්වොලිටි ඇෂුරන්ස් එකත් මැක්ලරන් සුඩ්කන්ට ආයතනයෙන් දෙනවා. ඉතින් මේක තමයි තියෙන විශේෂත්වය. ඉතින් කවදාක්වත් කෑන් එකක් කඩලා ඉතුරු ටික ගෙදර අරන් යනවා කියන්නේ එතකොට ඒකට මොයිස්ච් එක එන්න පුළුවන් කාලයක්. ඉතින් අපි ඒක සීල් ටයිප් කරලා තියා ගන්න ඕනේ. එතකොට මේ ඔයිල් එකේ අර ගුණත්වය ඒක ඊළඟ ටර්න් එකේ එද්දී ඒ විදිහම පවත්වා ගන්න. හැබැයි මෙතනදී එහෙම වේස්ටේජ් යන්නේ නැහැ. Tamanට අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයෙන් මේ ඔයිල් ටික තමන්ගේ වාහනයට පම්ප් කරගන්න පුළුවන්. අපි කරලා බලමු. මේ ඉතින් මං හිතන්නේ ඔය අපේ නිපුලිත් කාස්පේ ඔටෝමොබයිල් සෙල් YouTube channel එක ආවම මේ ගොඩක් වෙලාවට අපි ඔය ලංකාවේ පළවෙනි වාහන නැත්නම් ලංකාවේ පළවෙනි පාට සිංහල රිවිව් එකක් ඒ වගේ ගොඩක් ඕගොල්ලන්ට එපිසෝඩ්ස් කියනවා. ඉතින් ලංකාවේ පළවෙනි පාට තමයි මං හිතන්නේ මේ වගේ දෙයක් අපිට බලා ගන්න මේ වගේ දෙයක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඔන්න ලංකාවේ පළවෙනි පාරට මොබිල් කියන මෙන්න මේ reputed brand එකෙන් සහ McLaren lubricants කියන මෙන්න මේ reputed ආයතනයෙන් අපිට ලොකු මුදලක් අද කාලේ හැමදේම දවසින් දවස ගණන් යන දවසක කාලයක මෙන්න මේ වගේ ලොකු ඉදිරියක් කරගන්න පුළුවන් අලුත් සිස්ටම් එකක් මුලින්ම අපේ channel එකේ වීඩියෝ එකෙන් ඔන්න බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු සතයක්වත් පාඩු කරගන්න නැතුව කොහොමද අපේ එන්ජින් ඔයිල් ටික ෆිල් කරගන්නේ කියලා. මේ වාහනේට අපේ ලීටර්ස් කීයද මේ පම්ප් කරන්නේ? 3.800. 3.800. දැන් සාමාන්‍යයෙන් ඉස්සර මේකේ කෑන් එකක් විතර ගන්නවා නම් අපිට කොච්චරද ගන්න පුළුවන් වුණේ ලීටර්ස් කොහමද? ලීටර්ස් 4ක් එන්නේ. ඒකට මිලිලීටර් 200ක් ඉතුරු වෙනවා. ඒ ඉතිරිය පවා අපිට මුදල් වශයෙන් ඉතුරු කරගන්න පුළුවන්. දැන් අපි දැන් ඒ කියන්නේ දැන් අද දවස වෙනකන් ලංකාවේ ඉන්න හැම එක්කෙනෙක්ම මේ Toyota Axio එකකට එන්ජින් ඔයිල් දැම්මනම් අද වෙනකන් මිලිලීටර් 200ක් හැමදාම ඒගොල්ලෝ නාස්ති කරගෙන තියෙනවා. මොකද මිලිලීටර් 200ක් කියන්නේ අපි සාමාන්‍යයෙන් එහෙම ඉතුරු කරගන්න try එකක් දෙන්නේ නැහැ. මොකද මිලිලීටර් 200ක් කියන එක ඊළඟ සර්විස් එකට එනකොට ආයෙත් මදි. ඉතින් තේරුම් නැහැ ආයෙත් කොමත් කෑන් එකක් ගන්න ඕනේ. එතකොට අදින් පස්සේ මෙන්න මේ වගේ ඉතුරියක් ඕගොල්ලන්ට කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක නම් මේ අද වගේ මේ තත්වයක මං හිතන්නේ ඕගොල්ලන්ට ඇත්තටම ලොකු ඒකේ ඇප්‍රීසියේෂන් එකක් අපිත් අපේ channel එකෙන් වගේම ලාංකික විදිහට මම හිතන්නේ මම මේ වෙලාවේ දෙන්න යුතුයමයි. මොකද මේ වගේ දෙයක් පොඩි දෙයක් වුණත් මේක සමහර විට මේ වාහනයේද සම්පූර්ණයෙන් ගත්තාම හැමදේම ගණන් යන වේලාවක මේ වගේ දෙයක් ඇත්තටම අපිට ලොකු සහනයක් ඉදින් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ අපි ඉස්සරහට හැමෝම කතා කරගෙන යමු. ඉතින් මේ ඔය වගේ දේවල් තමයි මං හිතන්නේ අපිට මේ ගොඩක්ම මෙන්න මේ ඔටෝ කියායකෙන් මේන්ලිම අපිට මෙන්න මේ සර්විස් එක තමයි බලාගන්න පුළුවන්. ඊට අමතරව අපිට කොහොමත් මොබිල් සහ ඕගොල්ලොන්ගේ බ්‍රෑන්ඩ් එකත් එක්ක තියලා තියෙන ඒ කස්ටමර්ස්ලට තියෙන ඒ ලොයල්ටි එක ඊට පස්සේ ඒගොල්ලොන්ට දෙන ඒ සර්විස් එකේ හැමදාම මම හිතන්නේ අනිවාර්යෙන් ඕගොල්ලොන්ගේම තනක් නේ. මම හිතන්නේ මේක ඕගොල්ලොන් ෆ්‍රැන්චයිස් මෙතඩ් එකටනේ යන්න තියෙන්නේ මේක නේද? ඇත්තටම අපි මේ පාරිභෝගිකය සමග යන ගමනක් අපි මේගොල්ලන් එක්ක අපි අර ජොයින් වෙන්චර් එකක් මේ යන්නේ ඇත්තටම. ඒ කියන්නේ මේ මෙතනට එන මේ කස්ටමර්ත් අපිට ලොයල්ටි කස්ටමර් කෙනෙක්. ඒ වගේ මෙතනට එන ලොයල්ටි කස්ටමර්ස්ලටත් දෙන පහසුවක් ඉදිරියට තමයි අපි මේක දකින්නේ ඇත්තටම. ඉතින් මේ ඔන්න ඔය වගේ දැන් අපි දැන් ඔයිල්නේ දැන් මොබිල් කියන එකට ආවම ඔයිල් තමයි මේ මේන්ම දේ. ඉතින් මේ ඔයිල් කියන ටොපික් එකට ආවහම මේ මොනවද මේ ඔයිල් කියන්නේ? සහ වාහනේ නැත්නම් අපේ මේන්ලිම අපේ channel එක ඔටෝමෝටිව් channel එකකින්ද මේ ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි කියන එකට ආවහම මේ ඔයිල් කියන දේ වාහන වලට බලපන්කො. දෙක හිතන්න මම නිකන් මට ඔයිල් කියන්නේ
සිංහලෙන් කිව්වම තෙල් කියලා කියනවා විතරයි නම් මම දන්නේ. මට මොනවාගේ එක්ස්ප්‍රෙෂන් එකක්ද ඔයාලට දෙන්න පුළුවන්? ඇත්තට මේ වාහන ශේෂ්ත්‍රයට ගත්තාම මේ ඔයිල් එකක් කියන්නේ නිකම්ම තෙල් බෙහෙත් වගේ දෙයක් නෙමෙයි. ඇත්තට මේ ඔයිල් එකකින් ගොඩක් ප්‍රොටෙක්ෂන් එක මේ වාහනට එනවා. මොකද මේ ඔයිල් එකේ ඉස්සරම් කියන්නේ මේ ඇත්තට මේ යකඩ ගොඩක් එක්ක අපි මේ ගනුදෙනුව කරන්නේ. ඒතර මේ මෙටල් ටු මෙටල් වෙයාරන්ස් එක මේ හැමතිස්සෙම ලෝහයන් දෙකක් අතර කැරකෙන ගෙවීමේදී මේ ලිහිසි තෙල් මේකට යෙදීමෙන් එය අවම කරනවා, හානිය අවම කරනවා. මේක තමයි කරන විශේෂම කාර්යභාරය. ඒක තමයි මේ ලුබ්‍රිකන්ට් ඔයිල් එකෙන් කරන දේ. හැබැයි ඊට අමතරව බේසිකලි ගත්තොත් මේ ලුබ්‍රිකන්ට් එකෙන් කරන ප්‍රධාන කාර්යයන් 5ක් තියෙනවා. ඔන්න ඕක තමයි මේ අපිට පාරිභෝගික වශයෙන් හැමෝම දැනගත යුතු කාරණේ. එකක් ඇවිල්ලා මේ එන්ජින් එක ක්ලීන් එකට තියාගන්නවා. ඒ කියන්නේ මේකට ඩිටර්ජන්ට් and සෝප් කියන ඇටිටිව් පැක් එකක් මේ ඔයිල් එකේ අඩංගු වෙනවා. ඒකෙන් කරන්නේ හැමතිස්සෙම මේ එන්ජින් එක ක්ලීන් කරලා තියාගන්නවා. ඊට අමතරව මේ එන්ජින් එක අධික උෂ්ණත්වයෙන් රත් වෙනවා. එහෙනම් අපි මේ උෂ්ණත්වය රත් කරන ඒ උෂ්ණත්වය ඇබ්සෝබ් කරගන්න පුළුවන් ලුබ්‍රිකන්ට් එකක් වෙන්නත් ඕනේ. එතකොට මේක ඇවිල්ලා හීට් එක අවම කරගන්න. ඒ කියන්නේ එන්ජින් එක කූල් කරනවා. සිසිලනය කරන්න පුළුවන් මේ ලුබ්‍රිකන්ට් එකත් එක්ක. ඒ හීට් එක ඇබ්සෝබ් කරලා. ඒ වගේම තමයි මේ කාලයක් ඇති මේ එන්ජින් මලකට කන්න පුළුවන්. ඒ කියන්නේ මේ එළියේ තියෙන මේ මොයිස්ච් එක වාහන නවත්තලා තියෙද්දි ඇතුළට ඇවිල්ලා ඒක සල්ෆියුරික් අම්ලයේ බවට පත් වෙලා මේක කොරෝෂන් එන්න පුළුවන්. ඒ කොරෝෂන් වෙනක මේ ලුබ්‍රිකන්ට් එකෙන් නවත්ත ගන්නවා. ඒ වගේම තමයි මේ පිස්ටන් එකක් නිතරම උඩ පහළේ දුවනකොට මේ පිස්ටන් බෝල් එකත් එක්ක ගැප් එකක් තියෙන එක මේ ලිහිසි තෙල් වලින් ලේයර් එකක් විදියට ඒක කවර් කරනවා. කවදාකවත් මේ දහනේදී මේ ලුබ්‍රිකන්ට් එක මේ පිච්චෙන්න බලන්නේ නැහැ, බර්න් වෙන්න බලන්නේ නැහැ. ඒතර මේක ලේයර් එකක් විදිහට ගැප් එක කවර් කරගෙන තාමත් ලෙහෙසියෙන් මේක කාර්යක්ෂමතාවය වැඩි කරගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා මේ එන්ජින් එකේ ආයු කාලය වැඩි කරගන්න. ඒතර අපි බේසික් 5ක් ගත්තොත් ක්ලීනින්, කූලින්, සීලින්, වෙයාරන්ස් ප්‍රොටෙක්ෂන්. ඒ කියන්නේ මෙටල් ටු මෙටල් ප්‍රොටෙක්ෂන් and ඇන්ටි කොරෝෂන් එකක් විදිහට මේ ලුබ්‍රිකන්ට් එකෙන් බේසික් ස්ටෙප්ස් 5ක් කවර් වෙනවා. ඒක තමයි මේ ලිසිටෙල් වල තියෙන මූලික සිද්ධාන්තය. ඔව් ඉතින් මිස්ටර් මහේෂ් මේ දැන් ඔය ඉස්සෙල්ලා මේ අපිට කිව්වා මේ ඔයිල් වර්ග කීපයක් තියෙනවා කියලා මේන්ලිම සින්තෙටික්, සෙමි සින්තෙටික් සහ මිනරල් කියලා. ඉතින් මේ ඔය කියන ටයිප්ස් තුනට ආවම මේ මොබිල් කියන බ්‍රෑන්ඩ් එකෙන් අපිට මොන වගේද ප්‍රොඩක්ට්ස් ටික බලාගෙන පුළුවන් වෙන මම හිතන අපි මේ ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකත් එක්කම තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් මට පොන්චි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න මොනවාද මේ තියෙන ඔයිල් වර්ග සහ අපි අර කලින් කිව්ව මොඩල්ස් තුනට නැත්නම් ටයිප්ස් තුනට ගැලපෙන විදිහට තියෙන ඕගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් සහ අනිකුත් මේ මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ්ස් එක බැලුවාම මේ ඕගොල්ලෝගේ කියන මොබිල් බ්‍රෑන්ඩ්ස් වල තියෙන ස්පෙෂලිටි එක සහ ඇයි කස්ටමර් කෙනෙක් නැත්නම් අපි ඕගොල්ලෝගේ මේ කියන ප්‍රොඩක්ට්ස් වලට එන්න ඕන කියලා. මම කලින් කිව්වා වගේ අපිට මේ අපි ගාව තියෙන මොබිල් රේන්ජ් එක ගත්තොත් මේක අපිට කොටස් තුනකට බෙදා වෙන් කරගන්න පුළුවන්. ඒකෙන් අපි උඩින්ම ගත්තොත් අපේ සින්තටික් ලුබ්‍රිකන්ට් රේන්ජ් එකක් තියෙනවා. ඊට පස්සේ සෙමි සින්තටික් ලුබ්‍රිකන්ට් රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේම මිනරල් ලුබ්‍රිකන්ට් රේන්ජ් එකක් තියෙනවා. ඉතින් මේවා එකකට එකක් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නේ මේවා තියෙන ගුණත්වය සහ තත්ත්වයේ උසස් නිෂ්පාදනයන් තමයි මේවට එකතු වෙලා තියෙන්නේ. ඒ ඇත්තටම මේවා හඳුන්වලා දීලා තියෙන්නේ තමන්ගේ වාහනයේ එන්ජින් එක ආරක්ෂා කරගන්නත් ඒකේ ඩියුරබිලිටි එක, ඒ කියන්නේ ලයිෆ් ටයිම් එක වැඩි කරගන්නත් තමයි මේවා හඳුන්වා දීලා තියෙන්නේ. ඒතරම් අපි මම පළවෙනිට ගත්තොත් මේ සින්තටික් ලුබ්‍රිකන්ට් එකක් කියන්නේ අපි මොකක්ද කියලා සාරාංශව ගත්තොත් මේ සින්තටික් ලුබ්‍රිකන්ට් එකක් කියන්නේ LPG කියන ගෑස් එක. අපි මේක ඔයිල් එකත් පියුරිෆයි කරගන්නවා රිෆයිනරිස් වලට දාලා. ඒතර මේ කාර්යය සිද්ධ වෙන්නේ ලෝකයේ පිළිපත් අංක 1 එක්සෝන් මොබිල් කියන ආයතනය මගින්. ඇත්තට මේක ඇවිල්ලා සිංගප්පූරුවේ තියෙන බ්ලෙන්ඩින් ප්ලාන්ට් එකක්. ඒකෙන් තමයි මේ කාර්ය සිද්ධ වෙන්නේ. එතකොට මේ සින්තටික් එක ලික්විඩ් ගෑස් එක LPG ගෑස් එක ලික්විඩ් බවට පරිවර්තනය කරලා කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලුබ්‍රිකන්ට් ඔයිල් එකක්. ඇයි මේක වැදගත් වන්නේ? වැදගත් වන්නේ මේවා හදලා තියෙන්නේ යම්කිසි තත්ත්වයෙන් උසස් ඇටිටියුඩ්. අපි මේවට එක රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. එකතු කරන්නේ මොකටද? මේ වාහනයේ ඩියුරබිලිටි එකයි මේකේ ප්‍රොටෙක්ෂන් එක වැඩි කරගන්න. එතකොට මේ සින්තටික් එකෙන් උපරිම කාර්යක්ෂමතාවය කියන්නේ එන්ජින් එකේ ලයිෆ් ටයිම් එක, ඒ වගේම දුවන්න පුළුවන් රනින් මයිලේජ් එක. එතකොට ඒක ඔබ කිලෝමීටර් 5000ක් දුවන වාහනයකට කිලෝමීටර් 10000ක් 15000ක් අතර මේක වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩ්‍රේනින් ඉන්ටර්වල් එකක් තියෙනවා. අපි මේ වාහනය සර්විස් කරගෙන යනවා. එතකොට ඔබලාගේ මේ වගේ අලුත් වාහන වලට මේ වගේ සින්තටික් ඔයිල් එකක් යූස් කරොත් ඒකෙන් ගොඩක් ප්‍රොටෙක්ෂන් එකක් එනවා. ඒ වගේම මේකේ මිල පරතරයක් තියෙනවා. ඒ පරතරෙත් එක්ක අපි හඳුන්වලා දීලා දෙනවා සෙමි සින්තටික් එකක්. මේකේ අර කියන මයිලේජ් වලට වඩා අඩු මයිලේජ් එකක් කරත්
සින්තටික් ටෙක්නොලොජි එක මේ මිනරල් ලූබ්‍රිකන්ට් එකට අරගෙන තියෙනවා. එතකොට මේවැයි ඊළඟ එක ඇවිල්ලා මිනරල් කියන කැටගරි එක. මිනරල් කියන කැටගරි කියලා අපි සාමාන්‍යයෙන් ඕනම වාහනයක්, ඒ කියන්නේ ලොම් රන් එක දුවපු වාහන තියෙනවා, බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි. ඒවට තමයි අපි මිනරල් කියන ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ. එතකොට මේවට විස්කොසිටි එකක් තියෙනවා. මේ විස්කොට්ටක් මං කියවද එතකොට හොඳම එක වෙන්නේ සින්තටික්. සින්තටික් එක කියන්නේ අපි දැන් ඇත්තටම දන්නවා මාකට් එකේ දැන් අපිට තියෙන හයිබ්‍රිඩ් වාහන. ඒතර හයිබ්‍රිඩ් වාහන වලට ඇත්තටම සින්තටික් ලුබ්‍රිකන්ට් එකක් තමයි යූස් කරන්න කියන්නේ. මොකද්ද? ෆුවල් ඉකොනොමි එක වැඩි කරගන්න. ඔව් මම හිතන්නේ දැන් මේ දවස්වල හයිබ්‍රිඩ් වාහන වල තියෙන මාකට් එකත් සෑහෙන්න වැඩි වෙලා තියෙනවා මේ ෆියුල් ප්‍රශ්න ටිකත් එක්ක. ඉතින් අපි අපේ එන්ජින් එක ආරක්ෂා කරන්න වාහනේ රිපෙයාර්ස් මේන්ටනන්ස් අවම කරගෙන යන්න ඕනේ. එතකොට මේ වගේ සින්තටික් ලුබ්‍රිකන්ට් එකක් දාගමම ඔයගලන්ට සෑහෙන කාලයක් මේ අදාළ පාරිභෝගිකයාට මේ පවත්වා ගන්න තමන්ගේ බජට් එකකට ඒක හොඳයි. හොඳයි. එතකොට මේවේ තව විශේෂත්වයක් වෙන මාකට් එකේ දැන් අපේ දැන් මේ ඔයිල් ඒ කියන්නේ වාහන නිෂ්පාදන ආයතන විසින් ඔයිල් එකක් නිර්දේශ කරන ඔයිල් විස්කොසිටි එකක්. ඒ කියන්නේ මේකේ මේ ගහලා තියෙන අපි මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ 0W30 කියලා. මේ 0 කියන්නේ මේ එන්ජින් එකේ කූලින් පැත්ත. ඒතර මේ අර 30 කියන්නේ මේ එන්ජින් එකේ හයි ටෙම්පරේචර් එක පැත්ත. ඒතර වාහනයක් දහවනේදී අධික උෂ්ණත්වයක් එනකොට ඒ උෂ්ණත්වයට ඔරොත්තු දෙන ටෙම්පරේචර් එකක් ඇබ්සෝබ් කරගන්න පුළුවන් ඔයිල් එකක් වෙන්න ඕනේ. ඒ වගේම මේ කූලින් සයිඩ් එකෙන් කරන්නේ මේ වාහනේ ඒ කියන්නේ සිසිලනේ පැත්ත. ඒ කියන්නේ අපි කියමු වින්ට් එක අඩු. අපි කියමු නුවරඑළිය කරා අපි උදාහරණ ගත්තොත්. එතකොට මේකේ එන්ජින් ඔයිල් එක ඉතාමත් එක්කම සර්කියුලේට් වෙන්න පුළුවන් ඔයිල් එකක් වෙනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කාර්යය. ඉතින් මේක අනිත් ලුබ්‍රිකන්ට් එක ගත්තොත් වෙන්නේ එකක් ඇවිල්ලා එන්ජින් ඩ්‍රේනින් ඉන්ටර්වල් එක වැඩි. ඒ වගේම ඩියුරබිලිටි එක එන්ජින් එකේ ඩියුරබිලිටි එක වැඩි. ප්‍රොටෙක්ෂන් එක වැඩි. මොකද මේවට තියෙන ප්‍රොපර්ටිස් එක. ඉතින් මේවයි තියෙනවා දැනට තියෙන වර්ල්ඩ් මාකට් එකේ තියෙන උසස්ම ප්‍රමිති සහතිකය අපි සතුයි. ඒ කියන්නේ API කියන්නේ ස්ටෑන්ඩඩ් එක. මේ ඇවිල්ලා ඇමරිකන් පෙට්‍රෝලියම් ඉන්ස්ටිටියුට් එකෙන් දෙන API ස්ටෑන්ඩඩ්. ඒකෙන් දැනට තියෙන ලේටස්ට්ම ස්ටෑන්ඩඩ් එක මේ කියන ලුබ්‍රිකන්ට් වලට තියෙනවා. ඒක තමයි තියෙන අපේ විශේෂත්වය. ඒ වගේම හැම ඔය කියන්නේ වාහන නිෂ්පාදනය කරන සමාගම් විසින් දෙන සහතිකය. ඒ කියන්නේ විස්කොසිටි රේන්ජ් එක අදාළ ඔක්කොම වැරයිටිස් ටික අපි ගාව තියෙනවා. ඒක තමයි අපේ තියෙන ලොකුම වෙනස මේ මාකට් එකේ ඕනම වාහනයකට නිර්දේශිත ලුබ්‍රිකන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ එතකොට දැන් වාහන වලට ආදරය කරන සහ තමන්ගේ වාහනයට හොඳම දේ දෙන්න ඕන කට්ටියට මොබිල් ඇරෙන්න වෙන නමක් නැහැ. එහෙමද? ඇත්තටම world number 1 lubricant oil එක ඒ වගේම ලංකාවේ ගත්තොත් world number 1 කියන්න පුළුවන්. ඇත්තට අපි market leading synthetic පැත්තෙන් හිටියොත් අපිට ඒක ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඉතින් ඕනෑම ප්‍රශ්නයකට තාක්ෂණික සහයෝගය පවා අපි ආයතන විසින් ලබා දී තියෙනවා. ඒ කියන්නේ අපි ගාව ඩොක්ටෙන් කියලා concept එකක් තියෙනවා. ඕනෑම පාරිභෝගිකයට පුළුවන් අපේ hotline එකට කතා කරලා ඕනෑම ගැටලුවක් ඕනෑම තාක්ෂණ දෙයක් අපිට දැනගන්න ඒගොල්ලන්ට. ඒ පහසුකමත් අපි ලබා දෙනවා අපේ පාරිභෝගිකයන්ට. ඉතින් ඔන්න ඔය වගේ තමයි මෙන්න මේ කියන මොබිල් ප්‍රොඩක්ට්ස් කියන ටික අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ අපි බලමු දැන් මෙන්න මේ මොබිල් ප්‍රොඩක්ට්ස් ටික වගේම මෙන්න මේ අපේ කියන මොබිල් ඔටෝ කියා කියන මෙන්න මේ අලුත් concept එකත් එක්ක මුලින්ම පටන් ගත්තේ මෙන්න මේ ක්ලීන් කියා කියන මෙන්න මේ මාවකෝල ප්‍රදේශයේ පිටලා තියෙන ස්ථානය. ඉතින් අපි මෙන්න මේ ස්ථානයේ මැනේජර්ත් එක්ක අපි පොඩ්ඩක් කතා කරලා බලමු මොකද්ද එයාගේ තියෙන concept එක සහ මොකද්ද මොන වගේ idea එකක්ද එයාට මෙන්න මේ business එක සහ මේ තියෙන අලුත් concept එක ගැන කියන්න තියෙන්නේ කියලා. ඉතින් මේ ඉන්නේ මිස්ටර් නදීත් කුමාර මේ ක්ලීන් කෙයා ආයතනයේ මාකටිං මැනේජර්. ඉතින් මේ මම මෙයාව පොඩ්ඩක් අල්ලගත්තා මේ අපි මේ දැන් මුලින්ම මොබිල් ඔටෝ කෙයා සෙන්ටර් එකක් විදිහට අපිට බලාගෙන පුළුවන් වෙන්නේ මෙන්න මේ ආයතනය නැත්නම් මෙන්න මේ ස්ථානය. ඉතින් මේගොල්ලෝගේ ප්ලෑන් එක සහ මේ මාකොළ සමයේ කිරිබත්ගොඩ ඒරියා එකේ ඉන්න කට්ටියට ස්පෙෂලි මේ පළවෙනි ස්ථානයෙන් ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස් සහ අනිකුත් දේවල් ගැන කතා කරන්න. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නයක් විදිහට මට මිස්ටර් නදීත් කියන්න මේ දැන් ඕගොල්ලෝ තමයි මේ පළවෙනි මොබිල් ඔටෝ කෙයා සෙන්ටර් කියලා මේ ක්ලීන් කෙයා කියන ආයතනයේ ඕගොල්ලෝ එකබද්ධව වැඩ කරන්නේ. ඉතින් මේ මෙච්චර කල් ආපු ගමනත් සමග කොහොමද ඉස්සරහට ඕගොල්ලෝගේ ගමන වෙනස් වෙන්නේ? ඇත්තටම කිව්වොත් මොකද හේතුව ඇත්තටම මාකොළ ත්‍රිබත්ගුඩ මාකොළ ලයින් එකේ තියෙන හොඳම ආයතනයක් තමයි ක්ලීන් කෙයා කියන්නේ. රයිට්? ඇත්තටම මුළු ලෝකෙම පිළිගත් ආයතනයක් තමයි මොබිල් කියන්නේ. ඉතින් ඒ වගේ ආයතනයක් එක්ක අපිට එකතු වෙලා යන්න පුළුවන් ගමන මම හිතන විදිහට බොහෝ ලොකු ගමනක් විය යුතුයි. මොකද හේතුව අපේ ඉන්න කස්ටමර් ටේල් එකත් එක්ක මට ඇත්තටම ફોකස් කරන්න පුළුවන් හොඳ ගමනක්. මොබිල් වගේ ආයතනයක් එක්ක අපිට යන්න පුළුවන් කියලා තමයි මට කියන්න තියෙන්නේ. හරි. එතකොට මම දැන් කිව්වොත් එහෙම දැන් සාමාන්‍යයෙන් මේ
දැන් ඕගොල්ලොන්ගේ හිස්ට්‍රි එක මම හිතන්නේ 2019 ඉඳන් වගේ ඕගොල්ලොන්ගේ බලාගන්න හැකියාව කම්බුණ මේ ක්ලීන් කියා කියන මේ නම මේ ඒරියා එකේ. හරියට හරි. එතකොට දැන් ඒ වෙනකන් ඕගොල්ලෝ ගෙනාපු සර්විසස් සහ මේ අදින් පස්සේ මෙන්න මේ මොබිල් ඔටෝ කෙයා ආයතනයක් විදිහට ඕගොල්ලෝගෙන් බලාගන්න සහ විශේෂයක් විදිහට බලාගන්න පුළුවන් විදිහේ සර්විසස් මොනවද තියෙන්නේ? ඇත්තටම කිව්වොත් ක්ලීන් කෙයා කියන ආයතනයේ ඇත්තටම ප්‍රධානම කාර්යය ඇවිල්ලා වාහන සේවා කටයුතු තමයි අපි ඉස්සෙල්ලම කරේ. ඊට පස්සේ තමයි අපි සන් කන්ට්‍රෝල් ඒ කියන්නේ අපි දන්න භාෂාවෙන් කිව්වොත් එමේ ටින්ට් කරනවා කියන එක කරන්නේ. රයිට් ඊට අමතරව PPF කියලා සිස්ටම් එකක් තියෙනවා. මොකද වාහනේ තියෙන ප්ලාස්ටික් අයිටම්ස් සියලු දේවල් අවුවට වැස්සට එතකොට අපේ ෆුඩ්ස් වලින් වෙන්න පුළුවන් ඩැමේජස් ඔක්කොම කවර් කරන සිස්ටම් එක තමයි PPF කියන්නේ. රයිට් ඒ සිස්ටම් එක කරන්න පුළුවන්. ඊට අමතරව ෆ්ලෝ කාපටින් කරා අපි. රයිට් ඊට අමතරව දැන් අපි මොබිල් එකත් එක්ක එකතු වුණාට පස්සේ ඇත්තටම නිව් ටෙක්නොලොජි එක අපිට දීලා තියෙනවා. කොහොමද වෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ කියන සිස්ටම් එක මම ඇතුළුව මගේ සේවක පිරිසගේ නොලෙජ් එකක් තියෙනවා. මම හිතනවා ඉදිරියට කරන්න පුළුවන් දේ බොහෝයි මේ සිස්ටම් එක්කලා දුවනකොට. මොකද එන්න ටෙක්නොලොජි එක අලුත් වෙනවා. ඉස්සර වාහනව මේන්ටේන් කරනවා වගේ නෙමෙයි දැන් වාහනය මේන්ටේන් කරන්න ගියාම. මොකද හේතුව එකක් විශේෂම ප්‍රයිස් එක. ප්‍රයිස් එකත් එක්ක බලනකොට බොහෝ දේවල් අපිට කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ අතරත් එක්ක බලනකොට කොහොම වුණත් මම හිතනවා එක්සැම්පල් එකක් දුන්නොත් ඔයගොල්ලන්ට අපි ඉස්සර බ්‍රේක් ඔයිල් මාරු කරා විතරයි. රයිට් දැන් මේගොල්ලොන්ගේ තියෙන ටෙක්නොලොජි එකත් එක්ක අපි ගත්තට පස්සේ බ්‍රේක් ඔයිල් මාරු කරනවත් එකම බ්‍රේක් පැඩ් සෙට් එක උනත් අපිට රිප්ලේස්මන්ට් එකට යන්න පුළුවන්. මම හිතනවා ඒ වගේ දෙයක් කරගත්තොත් එහම ඉස්සරහට යන්න පුළුවන් අපිට ඉතා හොඳට. ඔව් මම හිතන්නේ අපි ඉස්සෙල්ලා මිස්ටර් මහේෂ් එක කතා වුණා අර ඕගොල්ලෝගෙන් අපිට එන්ජින් ඔයිල් කිසිම සත පහක්වත් වියදම් කරගන්න නැතුව නාස්ති කරගන්න නැතුව කරගන්න පුළුවන් හැකියාව මම හිතන්නේ දැන්ට ලංකාවේ මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලොන්ගේ ආයතනයේ තමයි ඒ වගේ සේවාවක් මං හිතන්නේ. එතකොට මේ වගේ දේවල් වලට අමතරව දැන් මම ආවොත් එහෙම දැන් මේ කිරිබත්ගොඩ මාකොල්ල මේ ඒරියා එක ගත්තාම ගොඩාක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ පොඩිම වාහනේ ඉඳන් ලොකුම වාහන වෙනකන් හොඳ මිනිසුන් ප්‍රේකන ජනතාවක් ඉන්න ඒරියා එකක්. ඉතින් මම හිතන්නේ දැන් අපි දැන් අද ආවෙන් පස්සේ දැන් මම හිතන්නේ අද ඔයගොල්ලන්ට සෑහෙන වැඩ ගොඩක් ඇවිල්ලා තිනවා. මං හිතන්නේ මේ මං හිතන්නේ පළවෙනි දවසේ කියන අර අලුත් පිටුව මං හිතන්නේ සාර්ථකයි. හරියට 100%. හරි. මේ ඉතින් එතකොට මේ පොඩිම වාහනේ ඉඳන් ලොකුම වාහනේ වෙනකන් හැමදේම කරන්න මං හිතන්නේ ඔයගොල්ලන්ට දැන් මේ මොබිල් ආයතන සහ මෙන්න මේ මැක්ලරන්ස් ආයතනයේ විසින් දීලා තියෙන ටෙක්නොලොජි එකත් එක්ක ඔයගොල්ලන්ට හැකියාවක් හම්බෙලා තියෙනවා. 100%. ඉතින් මම මෙහෙම හරස් ප්‍රශ්න දැම්මොත් එහෙම මේ තියෙන පොඩි වාහනේ සහ ලොකු වාහනේ සහ මේ වාහන වලට ආදරය කරන කට්ටියට හැමෝම මේ තියෙන අනිත් මං හිතන්නේ මේ ඒරියා එකේ තව සර්විස් ස්ටේෂන්ස් මේ වගේම දේවල් ඇති ගොඩක් තියෙනවා. මේ අදින් පටන් ගන්න අලුත් පිටුවත් එක්ක මේ අනිත් තැන්වල කෙසේ වෙතත් ඕගොල්ලොන්ගේ විශේෂයෙන්ම බලා ගන්න තියෙන දේවල් අපිට පැහැදිලිවම අනිත් ඒවලට සාපේක්ෂව මං හිතන්නේ ඔක දැන් ඕගොල්ලෝ කිව්ව අපි වාසන් කිව්වතර ඉස්සෙල්ලා කිව්වාගේ ටින් එහෙම නැත්නම් අනිත් PPF ඒ දේවල් ටික අනිත් තැන්වල මම හිතන්නේ තියාගන්න නැති. හැබැයි අද ඉඳන් ඉස්සරහට අපි මේ ඔබ්වියස් මෙන්න මේක ඇරෙන්න තවත් මොනවද හොඳ සර්විස් එකද බලාගන්න තියෙන්නේ. ඔව් ඇත්තටම කිව්වොත් එහෙම විශේෂ මේ යන තත්ත්වෙත් එක්කලා කස්ටමර්ගේ බජට් එක කිව්වම හරිම අමාරුයි මේ දවස්වල යනකොට. ඇත්තටම මේ මොබිල් එකේ කරපු කන්සෙප්ට් එකත් එක්කම ලොකු වියදමක් ලොකු මුදල් ඉතිරියක් අපිට කරගන්න පුළුවන්. මොකද හේතුව අවශ්‍ය ප්‍රමාණය විතරයි මේකෙදී අපිට කස්ටමර්ගෙන් charge කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම කාලයත් මං හිතන්නේ හැමදේම එකම තැන් වලින් එකම තැනකින් කරගන්න පුළුවන්. ඇත්තටම අපේ වාහනයකට ආවනම් සියලුම කාර්යවල සියලුම සුළු මොහොතකින් මේක ඉවර කරගන්න පුළුවන්. මොකද අපේ සේවක මණ්ඩලයේ පළපුරුදු සේවක මණ්ඩලයක් ඉන්නේ. ඊට අමතරව අපි ගාව තියෙන පහසුකම් ඕගොල්ලන්ට පේනවා ඇති වටේ ඇවිදිනකොට කොහොමද කියලා. ඉතින් මමත් අපිත් හැමතිස්සෙම බැඳී සිටින්නේ කස්ටමර්ගේ ලේසිය සහ පහසුව සඳහා ඉක්මනින් වැඩ කරලා දීම තමයි අපේ එකම අරමුණ. හරි. ඉතින් මේ මගේ ඔයාට දාන අන්තිම ටිකක් අමාරුම ප්‍රශ්නේ. ඉතින් මේ දැන් මේ අපිට පළවෙනි ඉන්ටර්වියු එකේදී අපි මිස්ටර් සමිතත් එක්ක කතා කරද්දී කිව්වා මේක මේ එක තැනකින් නවතින දෙයක් නෙමෙයි මේක තව තැන් කීපයකටම යනවා කියලා. ඉතින් මේ තව තැන් කීපයකටම යන එකේ පළවෙනි පිටුවේම නැත්තම් පළවෙනි ස්ථානයේ තමයි ඕගොල්ලෝ. ඒ කියන්නේ මුලින්ම ඇවිල්ලා තියෙන මුලින්ම පටන් ගන්න සහ මේ සර්විස් එක මුලින්ම ලංකාවේ ජනතාවට බලා ගන්න හම්බ වෙන්නේ මෙන්න මේකේ ක්ලීන් කෙයා ආයතනය. ඉතින් මේ ක්ලීන් කෙයා ආයතනේ මේ ඕගොල්ලොන්ගේ දෙන සර්විස් එක දෙවෙනියාට සහ මින් පසුවට එන්න තියෙන මොබිල් ඔටෝ කෙයා සෙන්ටර්ස් එහෙම නැත්නම් මේ මොබිල් ඔටෝ කියන ආයතන වලට ඍජුවම බලපාන. මේකට මොකද්ද ඕගොල්ලොන්ගෙන් ගන්න තියෙන අපි නැත්නම් ඕගොල්ලොන්ගේ ප්ලෑන් එක සහ ඕගොල්ලොන්ගේ මොකද්ද මෙන්න මේ මොබිල් ඔටෝ කෙයා කියන ස්ටේෂන් එක නැත්නම් මෙන්න මේ තියෙන සර්විස් එකට දෙන්න ඉන්න වැලියු ඇඩිෂන් එක මොකද්ද? පළමුවෙන්ම මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ මොබිල් ආයතනයට. මොකද මුළු ලංකාවෙම පළවෙනියෙන්ම අපිව තමයි තෝරගත්තේ ඒගොල්ලන්ගේ
ඒක ලොකු ආඩම්බරයක් මම හිතන්නේ ඒගොල්ලෝගේ ඉතිහාසයේ ඔක්කොමත් එක්ක. කොච්චර ලංකාවේ මේ වගේ දෙයක්කට එක්සල්ලම ආවේ අපේ ස්ටේෂන් එක රයිට් මම කල්පනා කරගෙන සහ මගේ සේවකයෝ පිරිස ඇතුළු සෑම දෙනාම මේක ඉදිරියට ගෙන්න යන්න නම් අපි ඇත්තටම කරගෙන ආපු සිස්ටම් එක සහ මේන්ටේන් කරපු ක්වොලිටි එක මේන්ටේන් කරලා යුතුමයි රයිට් ඊට අමතරව ඒගොල්ලන්ගේ තියෙන නිව් ටෙක්නොලොජි එකත් අපි අරගෙන තව ඉස්සරහට මොනවද කරන්න පුළුවන් බොඩි ෂොප් එකක්ද මේන්ටේන් කරන්නද මොකද්ද වෙන්න ඕනේ කස්ටමර්ත් එක්ක පොඩක් කතා කරාට පස්සේ ඒ කස්ටමර්ලා හරි තියරිය දෙන්න පුළුවන් මොකද මේගොල්ලන්ගේ තියෙන නිව් ටෙක්නොලොජි එක අපි ගාව තියෙන හින්දා ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම අපිට සාර්ථක කරගන්න පුළුවන් මේ ගමන 100%. ඒ වගේම මම හිතන්නේ මම දැන් ගොඩ වෙලාවක ඔයගොල්ලොත් එක්ක ගත කරා මම හිතන්නේ ඕගොල්ලොන්ගේ තියෙන කැපැසිටි සහ මේගොල්ලොන්ගේ තියෙන මේ කැපබිලිටිස් එක්ක මම හිතන්නේ ඕගොල්ලොත් අනිවාර්යෙන් ඕගොල්ලොන්ට කරන්න පුළුවන් ඕන දෙයක් මේ මොබිල් ඔටෝකියා ආයතනය වෙනුවෙන් නැත්තම් මෙන්න මේ තියෙන කන්සෙප්ට් එක වෙනුවෙන් කරයි කියලා අනිවාර්යෙන් විශ්වාස කරන්න පුළුවන් නේද 100%ක් අපි ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා අනිවාර්යෙන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ මම කතා කරේ ක්ලීන් කියා ආයතනයේ මාකටිං මැනේජර් කෙනෙක්. ඉතින් මේක මේ දැන් මම වීඩියෝ එක පුරාවටම කිව්වනේ මේක මේ අපේ එන් කස්ටමර්ස්ලා නැත්තම් මේ අපිට ගන්න පුළුවන් වැලියු එකක් ඇඩ් වෙන දෙයක්. එහෙම නැත්තම් අපිට පර්ස් එකට ගාණක් ඉතුරු වෙන දෙයක්. ඉතින් මේක ඇත්තටම කිව්වොත් මේක අපි දැන් B2C විතරම නෙමෙයි මේක B2C කියන්නේ business to customer කියන විදිහේම concept එකක් නෙමෙයි. මේක B2B වෙන්නත් පුළුවන්. හරියට නිකන් අර McDonald's වගේ McDonald's උත් අපි ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඒ වලින් ඔක්කොම හැමතිස්සෙම කස්ටමර්ටම විතරක් නෙමෙයි වාසියක් ඇයිති වෙන්නේ. ඉතින් ඒ වගේම තවත් තමයි තවත් concept එකක් තමයි මෙන්න මේ මොබයිල් ඔටෝකියා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ සර්විස් ස්ටේෂන්ස් තවත් තැන් කීපයකින් බලාපොරොත්තු වෙන්න මම හිතන්නේ අපිට හැකියාවක් හම්බ වෙයි. ඒ වගේම මේ වෙලාවත් මේ අපිට බලා ගන්න පුළුවන් සහ මේ අපිට හම්බෙලා තියෙන concept එකෙන් ඇත්තටම අපිට ලොකු සේවාවක් හම්බෙනවා කියන එක මෙතන පැය කීපයක් ගත කරපු මට හොඳාකාරම හම්බෙලා තියෙන දැනගෙන තියෙන මම මේ වෙලාවේ බොහොම සුහදව ආරාධනා කරනවා මේ මාකොළ සහ කිරිබත්ගොඩ ඒ අවට ප්‍රදේශයේ ඉන්න කට්ටියට ඇවිල්ලා බලන්න ක්ලීන් කියා කියන නම මම හිතන්නේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා. අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් තිස්සේ අපි සේවය දුන්නා. ඉතින් කස්ටමර් බේස් එකත් අපේ ඇත්තටම කස්ටමර්ස්ලා 8000ක් 9000ක් විතර දැනට අපිත් එක්කලා වැඩ කරනවා. ඉතින් මම හිතනවා මේ ඉදිරියට තව අපිට ඔක 10 12000 කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ අලුත් concept එකත් එක්ක යනකොට. ඔව් ඉතින් මම මේ හැමෝටම ආරාධනා කරනවා මේ ක්ලීන් කියා කට්ටියලගේ තිබ්බ මේ විශිෂ්ට සේවාවත් සමග අලුත් පිටුවක් මේ මොබිල් කට්ටියත් එක්ක පටන් ගත්ත හින්දා අලුත් දෙයක් ඕගොල්ලොන්ගේ පර්ස් එකට ගාණක් මේ අද කාලේ ගොඩක්ම වටින දෙයක් වෙන පර්ස් එකට ගාණක් වෙන ඒ වගේම පෝලිං නැතුව තමන්ගේ වැඩ ටික ඉක්මනට කරගන්න ලේසියෙන් කරගන්න පුළුවන් තැනක් විදියට මෙන්න මේ ආයතනයට ඇවිල්ලා බලන්න කියලා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මෙන්න මේ මොබිල් ඔටෝකියා කියලා කියන මේ අපි වෙනුවෙන් ඇත්තටම බිල්ඩ් වෙලා තියෙන අලුත් concept එකක් ගැන කතා කරන්න තියෙනවා. ඉතින් මම හිතනවා අපි ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් නැද්ද කියලා. මොකද මේක වෙන්නේ කියලා දැනට තියෙන කිරිබත්ගොඩ මාකොළ ඒරියා එකේ විතරයි. හැබැයි මේක මේගොල්ලෝන්ගේ plan එකක් තියෙනවා මුළු ලංකාව පුරාම මේක අනිවාර්යෙන් කරන්න. ඉතින් අපිට බොහොම ඉතාමත් ළඟකදී අපිටත් මේකේ මේ කියන benefit එක ඇත්තටම කිව්වොත් ලබා ගන්න හැකියාවක් එයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වගේම මමත් මේ මොබිල් ආයතන නැත්නම් මේ McLaren Lubricant කියන ආයතනේ මෙන්න මේ පටන් ගන්න තියෙන මේ වැඩට සුබ පතනවා. වගේම ඉක්මනට අපිට තවත් මෙන්න මේ වගේ සේවාවක් දෙන්න පුළුවන්. ලංකාවේ අද කාලේ තියෙන තත්ත්වයක් එක්ක තවත් මේ වගේ දේවල් කරන්න පෙළඹෙන කම්පැනිස් වලින් ප්‍රමුඛත්වයේ තියෙන තැනක් විදිහට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබීමත් ලොකු භාග්‍යයක් සලකන විදිහටම අපි පටන් ගමු මෙන්න මේ ෆ්ලෑෂි pinnacle of luxury කියන මෙන්න මේ මයි බා එහෙම නැත්නම් මේ බැක් කියලා අපේ ලංකාවේ කට්ටිය කියන විදිහට මෙන්න මේ කායක ගැන කතා කරන්න. ඉතින් මේ බැලූ බැලමට සාමාන්‍යයෙන් කා ෆෑන් කෙනෙක් නෙවෙයි නම් එහෙම නැත්නම් මේ කාස් ගැන වැඩි දන්නේ නැති එක්කෙනෙක් නම් මේක මේ බෙන්ච් එකක් නෙවෙයි ලොකු බෙන්ච් එකක් කියලා තමයි දන්නේ. හැබැයි මේක තමයි ඔයාලට ගන්න පුළුවන් ලොකුම බෙන්ච් එක. ඒ වගේම මේකේ මේ කියන Mercedes Maybach කියන මේක මේ Mercedes S class සහ මෙන්න මේ Mercedes Maybach කියන එකට එනකොට සෑහෙන ලොකු ඩිෆරන්ස් එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මුලින්ම අපි කතා කරමු normal S class එකේ වගේම තමයි ඒ වගේ ලුක් එකක් එන්නේ. හැබැයි අපිට මෙන්න මේ අලුත් grill එකක් මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මෙන්න මෙහෙම horizontal lines තමයි බලා ගන්න හැකියාවක් හම්බුනේ. මෙන්න මේ විදිහට තමයි අලුත් Maybach grill එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒකටම ගැලපෙන විදිහේ Maybach වාහන වලටම ස්පෙෂල් වෙච්ච විදිහේ බෆ් එකක් වань එහෙම නැත්නම් මෙන්න මේ පල්ලෙහා තියෙන මෙන්න මේ ඒරියා එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ ඕගොල්ලන්ට පේනවා නම් ටික ළඟට එනකොට මෙන්න මේ grill එකේ මෙන්න මේ කෑලි දෙක ප්ලාස්ටික් අනිත් ඔක්කොම සම්පූර්ණයෙන් එයා වෙන්ට් එකක් විදිහට තමයි
අපිට බලාගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේකේ මෙන්න මෙතනින් අපිට ෆ්‍රන්ට් කැමරා එකක් තියෙනවා. ඉතින් ඒක අපි 360 කැමරා නැත්තම් මේකේ ඔයා කියන විදිහේ ඕනම ඔප්ෂන් එකක් හැම ඔප්ෂන් එකක්ම අපිට වාහනේ බලාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කියන ඔප්ෂන්ස් වලට ආවහම මේ කියන හැම ඔප්ෂන් එකක්ම අපි ඔප්ට් කරලා එහෙම නැත්නම් අතින් තවත් මුදල් දාලා ගන්න ඕන විදිහේ වාහනයක්. ඉතින් අපි කතා වෙලා තියෙනවා කොහොමද මේ වාහනේ මේ ගොඩක් මේ යුරෝපියන් වාහන ස්පෙක් කරන විදිය සහ මේ වලට එන්න ඔප්ෂන්ස් වැඩි කරන විදිය ඒ වගේ දේවල්. ඉතින් මෙතනින් අපිට ඒ වගේ ෆ්‍රන්ට් කැමරා එකක් බලාගන්න පුළුවන්. සමහර වාහනවල මේ වගේ කැලි දෙකක් තව පල්ලෙහානොත් තියෙනවා. ඒක මේගොල්ලෝගේ තියෙනවා ඩිස්ට්‍රොනික් කියලා සිස්ටම් එකක්. හරියට නිකන් අර ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් වගේ ටිකක් ඇඩ්වාන්ස් සිස්ටම් එකක් අපිට බලා ගන්න හැකියාවක් තියෙන. මේ වාහනේදී ඒක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තව කැලලක් අපිට බලා ගන්න පුළුවන් නයිට් මේ විෂන් එක තියෙන. ඒකට අවශ්‍ය වෙන විදිහ. එතකොට ඔයාලට රෑක වුණත් සාමාන්‍යයෙන් කිසිම අර නිකන් මේ නයිට් විෂන් වැඩ කරන විදිහටම බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් කිසිම දෙයකින් ඔයගොල්ලෝ ලයිට් තිබෙන්නේ නැති වුණත් ඔයගොල්ලන්ට පාර පැහැදිලිව පේන්නේ නැති වුණත් හොඳ view එකක් සහ හොඳ look එකක් අපිට ඒකෙන් මොනවාද වගේ ඉස්සරහා තියෙන මේ හැමදේම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් මේ සෑහෙන හොඳ ground clearance එකක් අපිට තියෙනවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ වාහන වලට මේ ස්ටෑන්ඩඩ් එයාමැටික්ස් මේ සස්පෙන්ෂන්ස් එහෙම නැත්නම් එයා සස්පෙන්ෂන්ස් තමයි Mercedes වාහන වල හම්බෙන මේ ඒ ටෙක්නොලොජි එකම තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ අලුත් Maybach log එකත් එක්ක සාමාන්‍යයෙන් ඉස්සර අපිට ආවේ මෙන්න මේ කියන horizontal grill එකටම මෙන්න මෙතනින් Maybach කියලා log එක තිබ්බේ. දැන් ඒකවල මෙතනට ලොකුවට ගෙනල්ලා මෙන්න මේ confident පිටේ ඉන්න මෙන්න මේ Mercedes Benz log එකත් එක්කම ඒක අපිට පෙන්නලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම ලයිට් එකට ආවොත් එහෙම අපිට සුපුරුදු multi beam LED ගන්න පුළුවන් ලයිට්ස් වලින් ගන්න පුළුවන් highest technology වල තියෙන වාහන එකක් විදිහට කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ මේ stripes තුන තමයි අපිට මේ W222 කියන මොඩල් එකේ facelift එකෙන් mainlyම බලා ගන්න හැකියාවක් හම්බුනේ. ඉතින් මේකේ මේ lines තුනෙන් ඇත්තටම replicate කරන්න නැත්නම් ඒගොල්ලෝ represent කරන්නේ S class කියන එක. ඉතින් C class එකේදී අපිට එක line එකක් ඒ වගේම E class එකේදී අපිට lines දෙකක් සහ S class එකේ lines තුනක් විදිහට බලා ගන්න හැකියාවක් මෙන්න මේ generation එකේදී හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම වාහනේට අවශ්‍ය කරන සියලුම සෙන්සර් සහ අනිකුත් හැම දෙයක්ම අපිට normal වාහන බලා ගන්න පුළුවන් වෙන විදිහටම තියෙනවා. ඉතින් මම හින්දා ඒව ගැන කතා කරන්න හිතන්නේවත් නැහැ. මොකද මේකේ වාහනේ ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන හින්දා. ඉතින් මම ඒත් එක්කම මේ වාහනේ side view එක ගැන කතා කරන්න එන්නම්. ඉතින් මම කිව්වා මේ Mercedes Benz වාහනයකින් ගන්න තියෙන ලොකුම වාහනේ තමයි මෙන්න මේ Maybach කියලා කියන්නේ කියලා. ඉතින් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් long wheel base S class එකටත් වඩා සෙන්ටිමීටර් 20ක් මේ කාර් එකේ දිග තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා සෑහෙන දිගකට වාහනේ විසිරලා තියෙනවා. ඉතින් මීටර් 5 විතර දුරක් මේ වාහනේ අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ඒකට ඇවිල්ලා තියෙන මේ සෙන්ටිමීටර් 20 සම්පූර්ණයෙන්ම ගිහිලා තියෙන්නේ මේ වගේ වාහනයක බොස් කෙනෙක් තමයි අනිවාර්යෙන් යන්නේ. ලොක්ෙක් තමයි යන්නේ. ඒ වගේම පින් නැත්තෙක් සහ ඒ පින් ලබා ගන්න මහන්සිලා වැඩ කරපු කෙනෙක් තමයි යන්නේ. ඉතින් ඒකේ පළදාව නෙලා ගන්න පුළුවන් විදිහට ඒකට අවශ්‍ය කරන ලක්ෂරිනස් එක සහ ඒ අවශ්‍ය කරන හැම ඔප්ෂන් එකම සහ ඒ කම්ෆර්ට් එක අරන් දෙන්න පුළුවන් වෙන විදිහට පින් පිටිපස්සට තමයි ඒ සෙන්ටිමීටර් 20ත් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේ මම වීල්ස් වලින් ඇවිල්ලා මම හැමිට පිටට කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ fully aluminium 20 inch wheels හම්බෙලා තියෙනවා. ඉතින් මේක අපිට සාමාන්‍යයෙන් හම්බෙන ස්ටෑන්ඩඩ් wheel එකක්. මේකේ තවත් ජාති දෙක තුනක්ම අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. මම පුළුවන් වුණොත් එතනින් මේ හරින් තවත් ඒ වගේ ෆොටෝස් දෙකක් දාන්න මොනවද තියෙන්නේ කියලා. මොකද මේක නිකන් අපිට ටිකක් සාමාන්‍ය C class එකක් E class එකක් වගේනේ නැත්නම් S class එකක් වගේනේ. හැබැයි අනිත් Maybach වල තියෙනවා මෙන්න මේ Maybach වලටම represent කරන විදිහේ ඒකටම ගැලපෙන විදිහේ alloy wheels විදිහට තමයි නැත්නම් design එකක් විදිහට තමයි අපිට බලා ගන්න හම්බෙලා තියෙන්නේ. Pirelli tyres තමයි අපිට මේ වාහනේ දැන් මේ තාම තියෙන්නේ පළවෙනි ටයර් සෙට් එක. ඉතින් ඒකත් එක්ක හම්බ තියෙන Pirelli ටයර් සෙට් එක තමයි අපිට මේ බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් එතන පිටිපස්සට එනකොට අපිට වෙන්කමෙන් හම්බෙලා තියෙන මම අර ඔයගොල්ලන්ට කිව්වනේ all wheel drive rear wheel drive තියෙනවා කියලා. ඒක මෙන්න මෙතනින් ඒගොල්ලෝ ගහලා තිනවා. ඒ වගේම S650 කියන මේගොල්ලෝගේ ගන්න පුළුවන් flagship V12 engine එක තියෙන එකේ මෙන්න මෙතනින් V12 කියලා අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. මේ වාහනේදී ඒක අපිට පෙන්වන්නේ මේක V8 එකක් හින්දා. ඉතින් ඊට අමතරව මෙතන වින්කමෙන් එකත් එක්ක අපිට 360 කැමරා එක හම්බෙලා තියෙනවා. ඒ වගේම heat mirrors අපිට හම්බෙලා තියෙනවා. බොහොම basic දේවල් මේ වගේ luxury වාහනයකට එනකොට. ඊට අමතරව Maybach එකක් කියලා අපිට මුලින්ම බලා ගන්න පුළුවන් එකම දෙයක් තමයි මෙන්න මේ body එක අපිට සම්පූර්ණයෙන් two tone විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේකෙන් පල්ලෙහාට එක පාටක් මෙතනින් උඩ ටික තව පාටක් විදිහට. එතකොට සාමාන්‍යයෙන් එහෙම ගන්න නැතුව මේ වගේ full තනි පාටකින් ගන්නවා නම්
අපිට මෙන්න මේ ඒරියා එකේ බලාගන්න පුළුවන් සම්පූර්ණයෙන් මෙන්න මේ Chrome parts එක තමයි මෙන්න මේ ඒරියා එක අපිට බලාගන්න හම්බ වෙන්නේ මෙන්න මේ Windows 3 ටික. ඉතින් එතකොට ඒකෙන් අපිට මුලින්ම මේක Maybach එක කියලා අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව මේ දිග දැක්කම අනිවාර්යෙන් ඕන එකට මේක Maybach කියලා බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හොඳ 150 mm වගේ තමයි තියෙන්නේ. හැබැයි ඇත්තටම වාහනේ දිගත් එක්ක බැලුවම ගොඩක් බම්පර්ස් වලින් දාන එකේ ලොකු පහසුවක් තියෙනවා කියලා කියන්න හැකියාවක් නැහැ. හැබැයි airmatic suspensions තියෙන හින්දා අපිට අවශ්‍ය වෙලාවට වාහනය උස් පහත් කරගැනීමේ හැකියාවක් මේ වාහනයට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ බොහොම ලේසියෙන් අපිට soft close හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට මෙහෙම බොහොම ලේසියෙන් ලොක් කරගන්න සහ ආයෙත් දාපු ගමන් අන්ලොක් කරගැනීමේ හැකියාවක් මේ විදිහට හම්බෙලා තියෙනවා. panoramic sunroof එකක් සහ moon roof එක පිටිපස්සේ කට්ටියට හම්බෙලා තියෙනවා. අපි ඇතුළට ගියාම මේක මොන වගේද කියලා ඒ ගැන කතා කරමු. මේකෙත් ටිකක් ඉන්ටරෙස්ටිං දෙයක් තියෙනවා කතා කරන්න. ඉතින් ඒකත් අපි ඇතුළට ගිහලා කතා කරමු. ඉතින් මෙන්න මේ පේන chrome bar එකත් සම්පූර්ණයෙන්ම මෙන්න මේ වාහනයේටම S class එකේදී අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වුණාට මේ වාහනේත් අපිට සෑහෙන දිගට බලා ගන්න පුළුවන්. ඉතින් මම අර කිව්වා සෙන්ටිමීටර් 20 මෙන්න මේ දොරත් එක්ක තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා සෑහෙන ලොකු දොරක් මේකේ තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දොර සම්පූර්ණයෙන් ඇරලා තියෙන වෙලාවට සාමාන්‍ය තරමේ පුද්ගලයෙකුට සම්පූර්ණ මෙහෙම අත දිග ඇල්ලලා දොර වහගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියනද කියන එකත් පොඩි ක්වෙස්චන් මාර්ක් එකක් තියෙනවා. ඒ හින්දා මම හිතනවා අනිවාර්යෙන් ඉස්සරහට එන්න තියෙන S class වල මේක අපේ Rolls Royce වාහන වල වගේ එහෙම නැත්නම් අනිත් අපි ඕගොල්ලෝ Range Rover SV autobiography අපි කරා අපේ අදටත් වැඩිපුරම ඕගොල්ලෝ ආස වීඩියෝ එක. ඉතින් ඒකට අන්නේ SV autobiography එකයි මේකයි ඇත්තටම කිව්වොත් sedan එකයි SUV එකයි වගේ තමයි. ඉතින් ඒක වගේම options මේ වාහනේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදිත් මම link එක දාලා තියෙන එකත් අනිවාර්යෙන් බලන්න. ඒකෙදි තියෙන වගේ buttons අපිට ඉස්සරහට මේක electronically control කරන්න පුළුවන් වෙන විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙයි. ඉතින් ඉස්සර පස්සේ දෙකේම මෙන්න මෙතනින් Maybach නැත්නම් Maybach එක තියෙනවා. මෙන්න මේ වගේ ඉන්ටීරියර් එකක් තමයි හම්බ වෙන්නේ. මේ ඉතින් දැම්ම පෙන්නන්න නැතුව ඒ ටික මම පිටිපස්සේ පෙන්නන්නම්. තවත් අපිට Maybach කියලා බලා ගන්න පුළුවන් විදිහේ ලෝගයක් තමයි මෙන්න මෙතනින් මේ තියෙන මෙන්න මේ simple M එක. මෙන්න මේ M එකෙන් අපිට Maybach කියලා මෙන්න මේ වාහනය බොහොම ලේසියෙන් අඳුන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ අලුත් ජෙනරේෂන් එකක් අපිට බලා ගන්න හම්බුණා ලංකාවේ නැති වුණාට. ඉතින් ඒ වාහනය මේ වාහනට සෑහෙන ටෙක්නොලොජිකලි ඉම්ප්‍රූව් වෙලා තියෙන විදිහේ වාහනයක් විදිහට අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න පුළුවන්. ඉතින් මේ මම එහෙමම රියර් සයිඩ් එකටත් එන්න. රියර් සයිඩ් එකට ආවහම අපිට ටිපිකල් S class එකක විව් එක එහෙම නැත්නම් S class එක ඩිසයින් එකම තමයි බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. හැබැයි ඕගොල්ලොන්ට පේනවා නම් මෙන්න මේ ලයිට් එක පවා ඒගොල්ලොන්ගේ වෙනස් විදිහට හැදිලා තියෙන්නේ. මෙන්න මේ ඕගොල්ලොන්ට පේනවා නම් ළඟ නිකන් අර මේ ඩයමන්ඩ්ස් වගේ චුට්ට වගේ අල්ලලා වගේ තියෙනවා. ඒකෙන් මාර ලස්සනක් තියෙනවා. ඒ වගේම වාහනේ වෙල්කම් සහ මේ ඔෆ් වෙන එකත් බොහොම ලස්සන ෆැන්සි විදිහට තමයි වාහනයෙන් වෙන්නේ. ඉතින් මේ ඊට අමතරව බොහොම සරල විදිහට S560 සහ Maybach කියන වෙඩින් සුත් එක්ක Mercedes Benz logo එක විතරයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ බොහොම ලේසියෙන් යන්න ඒ වගේ sensors වලින් boot එක on මේ වහගන්න සහ ඕපන් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් 560 විතර ලීටර්ස් boot space එකක් අපිට හම්බ වෙලා තියෙනවා. හැබැයි ඕගොල්ලොන්ට මේ පේනවා නම් මෙතන මැද්දෙන් මේ පොඩි ගැජමැටික් එකක් තියෙනවා. මේක හින්දා ඇත්තටම කිව්වොත් පොඩි ස්පේස් එකක් කම්ප්‍රමයිස් වෙලා තියෙනවා. හැබැයි මේ තන ඇත්තටම තියෙන්නේ රෙෆ්‍රිජරේටර් නැත්නම් ෆ්‍රිජ් එකක්. ඉතින් මේකෙන් ඔයාට ඇතුළට ගියම මම ඒක පෙන්නන්න. ඒක ඇතුලේ අපිට වෙනම ෆ්‍රිජ් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාට බේසිකලි මේ වාහනේ ඇතුලේ ජීවත් වෙන්න උන පුළුවන් ෆ්‍රිජ් එකකුත් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ඊට අමතරව මෙන්න මේ වගේ ඒරියා එකක් අපිට හම්බ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක ලොකුවට බඩු පටවන් යන්න තරම් කියන අන්න ඒ පර්පස් එකට බේල් වෙච්ච වාහන නෙමෙයි. හැබැයි අපිට අවශ්‍ය නම් ඒකට අවශ්‍ය කරන විදිහේ ස්පේස් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි මෙතනින් මේක ඉස්සුවෙන් පස්සේ අපිට තවත් ලට්ටපට ටිකක් එක්ක මෙන්න මේ බොක්ස් එක හම්බ වෙනවා. මේක ඇත්තටම බොහොම ලේසියෙන් අපිට මේක බොක්ස් එකක් විදිහට හදාගන්න පුළුවන් වෙන විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ කෑලි බෑලි ටික අපිට වෙනස් කරලා අපිට ඒක මෙන්න මේ විදිහට බොක්ස් එකක් විදිහට අඳුන ගන්න පුළුවන්. ආයෙත් ඒක අනවශ්‍ය වුණාම මෙන්න මේ විදිහට ඒක අකුලලා මේ අපිට ආයෙත් හදාගන්න පුළුවන් වෙන විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවලුත් අපිට මේක නම් ඇත්තටම කිව්වොත් මේ ඔප්ෂන් එකක් විදිහට ගන්න පුළුවන්. බොහොම මේ ස්ටෑන්ඩඩ් ඔප්ෂන් එකක්. මේ ඉතින් අපිට මේක ගොඩක් වාහනවලදී ගොඩක් Mercedes Benz වාහනවලදී බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ බටන් එක වල එයා ඔටෝ වහ ගන්නවා. ඉතින් එතනින් පල්ලෙහාට ආවම අපිට මේක ලක්ෂරි වාහනයක් වුණාට quad exhaust බලා ගන්න පුළුවන්. dual exhaust දෙකක් දෙපැත්තට. ඉතින් 4 liter V8 engine එකක් තියෙන. හැබැයි start කරනකොට පොඩි බුම් ගාලා සද්දයක් එනවා. ඊට පස්සේ
ඇත්තටම කිව්වොත් හයිබ්‍රිඩ් වගේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ගොඩාක් හයියෙන් වාහනේ රෙව් කරොත් විතරයි වාහනේ සද්ද ඇහෙන්නේ. මොකද මේක ලක්ෂරි වාහනයක්. මේකදී අපි අර කම්ෆර්ට් කොයට් කියන දේ තමයි අපි ඇත්තටම කිව්වොත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට අමතරව මෙතන රියර් ෆෝග් එක බලා ගන්න පුළුවන්. හොඳ ස්පේස් එකක් එහෙම නැත්නම් ක්ලියරන්ස් ඒරියා එකක් අපිට මේ පැත්තෙනුත් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේන්ලිම වාහනේ එක්ස්ටීරියර් ගැන කතා කරන්න තියෙන්නේ. දැන් තමයි වීඩියෝ එකේ හොඳම පාර්ට් එක වෙන්නේ අපිට ගොඩක් ගාණක් ඉතුරු කරගන්න පුළුවන් වෙච්ච මොබිල් ඔටෝ කෑ එකේ ඒ පාර්ට් එකට අමතරව ඉතින් අපි එහෙම්මම වාහනේ ඉන්ටීරියර් එකට ගිහලා දැන් වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරමු. හරි ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන සැප පහසුවෙන් ලක්ෂරි කියන දෙයින් හැමදේම උඩින්ම තියෙන වාහන 2 3 නැත්නම් 4 5 වගේ වලින් එකක් ගැන කොහොම රස්නී අපි ස්ටාර්ට් කරගෙන මෙමු. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රයිවර් එකේ පොසිෂන් එකට ටෝ හැදෙනවා. සීට් කූලර්ස් දා ගන්න පුළුවන්. AC එක චුට්ටක් වැඩි කර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බ්ලෝ එකකින් සද්ද මේ නැති වෙන විදියට ආපු ගමන් මම දැන් මේ ඉන්නේ මේ ඩ්‍රයිවර්ගේ සීට් එකේ. ඉතින් මේක නෙමෙයි ප්‍රධානම සීට් එක. ඇත්තටම කිව්වොත් මේ වාහනේට ඉතින් මේ හරියට බැලුවොත් එහෙම මේකේ මේ බොස් කෙනෙක්නේ යන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ බොස් පිටිපස්සේ සීට් එක නැත්තම් පැසෙන්ජර් එක සයිඩ් එකේ පිටිපස්සේ සීට් එකේ තමයි ලොකුම ඇක්සස් අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඒකෙන් යනකොට මේ අපිට මෙන්න මෙයාටත් කිසි වෙලාවකත් අමතක කරලා නැහැ. ඒ ඩ්‍රයිවර්ටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. මේ ඉතින් එයාටත් ගැලපෙන විදිහට ගන්න පුළුවන් සැපක්, මාර හොඳ සැපක් අපිට මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ මුලින්ම ආපු ගමන් තේරෙන දේ තමයි මේ S ක්ලාස් එකක තියෙනවනේ මාර්ම ක්වොලිටි එකක්. ඒ ක්වොලිටි එක තනි කරම නැති කරලා දානවා මෙන්න මේ බැක් කියන වාහනේ ක්වොලිටි එකට ආවම. ඉතින් මේ ඔයාම අල්ලන මේ හැම චූටි දෙයක්ම මාර ක්වොලිටි එකක් තියෙන විදිහේ අර මේ ඉඹින්න උනත් සුවඳ ආසයිතර විදිහේ මාරම ක්වොලිටි එකක් තියෙනවා. ඒක තමයි මේ ඇත්තටම මේ දැන් සාමාන්‍යයෙන් ලොකු කමඩ කියවනව නැති වුණොත් දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ වාහනත් එක්ක ගත කරලා තියෙනවා. හැබැයි S ක්ලාස් එකේ මේ බැක් එකට තියෙන මේ වෙනස දැක්කමත් ඇත්තටම පුදුම සාගතයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ මට ඇත්තටම කතා කරන්න හිතනවටත් වඩා මේක මෙහෙම ඉන්න තියෙනවා නම් කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ අර ඔළුව තියෙනකොට උනත් මේ කැලේ උනත් ඔයගොල්ලන්ට පේනවා මේ හොඳ අර කුෂන් මේ හොඳට තියෙනවා. ඒක මේ අර දෙන්න ඕන සැප පහසුව සුපිරියර්ම දෙන්න පුළුවන් විදිහට. හරි කොහොම හරි 100 out of 10 වාහනේ බිල්ටින් ක්වොලිටි එක ගත්තොත් එහෙම සුපුරුදු පරිදි දකුණු පැත්තේ දැන් අපි කතා කරන්න පටන් ගමු. ඉතින් අපිට මේ වාහනේ ගොඩක් දේවල් වලට කස්ටමයිස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වගේම ඔප්ෂන්ස් ඇඩ් කරගන්න සහ අයින් කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ වාහනේදී ඔයගොල්ලන්ට පේනවා වගේ මෙන්න මේ බ්‍රවුන් සහ මෙන්න මේ වගේ බේජ් ටූ ටෝන් එකක් විදිහට තමයි වාහනේ ඉන්ටීරියර් එක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ සුපුරුදු පරිදි දකුණු පැත්තේ නම් වම් පැත්තට මම කතා කරන්න පටන් ගන්නම්. ඉතින් මේ අල්ලන්න ආසයි කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මම මේ ගොඩක් වාහන ඉඳලා තියෙනවා, ගොඩක් වාහන අල්ලලා කරලා තියෙනවා, පැදලා තියෙනවා. මේ වාහනේදිත් මේ ඇත්තටම මාරම පිස්සු හැදෙන විදිහේ අර වාහනේට ආස හිතෙන ආදරේ හිතෙන ඒ සොෆ්ට් ගතියක් අපිට වාහනේ පුරාටම හම්බ වෙලා තියෙනවා. හරි ඩිස්ට්‍රැක්ෂන්ස් ඉවරයි. දකුණු පැත්තෙන් වම් පැත්තට කතා කරන් පටන් ගත්තොත් එimhe සුපුරුදු Mercedes Benz වාහන වල බලා ගන්න පුළුවන් වෙන විදිහේ ඒ සීටින් කන්ට්‍රෝලර්ස් ටික අපිට තියෙනවා. මෙන්න මේ L එකෙන් අපිට එහා පැත්තේ සීට් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැසෙන්ජර් සයිඩ් එකේ සීට් එක සීට් එක පාවිච්චි කරන්න පුළුවන්. සීට් හීටර්ස් අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. සීට් කූලර්ස් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් මෙමරි සීට්ස් අපිට හම්බ වෙලා තියෙන. ඉතින් ඒකට සේව් කරගන්න පුළුවන් ඔප්ෂන්ස් තුනක් අපිට හම්බ වෙලා තියෙනවා. එතනින් පල්ලෙහාට මෙතන හරියට ආවම අපිට normal මෙන්න මේ වගේ හැන්ඩල් එකක් එක්ක normal controllers තමයි Mercedes Benz වාහන අපේ C class එකෙත් මෙන්න මේ වගේම තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. එතනින් පල්ලෙහාට අපිට සෑහෙන හොඳ ඩෝ බින් එකක් අපිට හම්බෙලා තියෙනවා. හැබැයි මේ ඩෝ බින් එකෙත් මේ සාමාන්‍ය මේ මගේ අතම වුණත් දාන්න පුළුවන් වෙන විදිහට තමයි තියෙන්නේ. ඒකේ මෙන්න මේ බිත්තියේ අනිත් පැත්ත තියෙනවනේ. ඒක ඇත්තටම කිව්වොත් මේ අර වෙල්වට් වගේ තමයි මැටීරියල් එකෙන් හරියට බැලුවොත් මේ මෙන්න මේ වගේ මැටීරියල් එකකින් තමයි අපිට බලා
බලාගන්න හම්බ වෙන්නේ මේ ඩෝබින්ස් වල පවා මේ මෙන්න මේ වගේ මෙටීරියල් එකකින්. ඒ කියන්නේ අර ඒ වලට පවා හොඳ සැපක් දීලා තියෙන විදිහට තමයි ඒ ටික හැදිලා තියෙන්නේ. ඉතින් එහා පැත්තට ගියාම මේ එක දෙයක් මුලින්ම කියන්න ඕනේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ඕවල් ෂේප් එකට සම්පූර්ණයෙන්ම තියෙනවා. ඕගොල්ලන්ට පේනොත් එimhe සම්පූර්ණ වාහනේම මෙන්න මෙතනින් මෙහා පැත්තට මෙහෙම සම්පූර්ණ ඕවල් එකක් වගේ තමයි තියෙන්නේ. මේ ඕවල් එක පිටිපස්ස යනකොටත් කන්ටිනියු වෙනවා. ඉතින් අන්න මේ ඕවල් එක කන්ටිනියු වෙන්න පටන් ගන්නකොට මෙන්න මේ බර්මස්ටර් මේගොල්ලෝගේ හයි එන්ඩ් ස්පීකර්ස් සවුන්ඩ් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඉතින් බර්මස්ටර් කට්ටියගේ කොහොමද සවුන්ඩ් සිස්ටම්ස් සුපර්බ්. I think මේක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මේ වාහනේ නැති ඔප්ෂන් එකක් තියෙනවා. මේ බර්මස්ටර් හයි එන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකෙත් තවත් ඇඩ්වාන්ස් සෙටප් එකක් එහෙම නැත්නම් ස්පීකර්ස් අපිට තියෙනවා. මෙන්න මෙතනින් එන ට්වීටර්ස් දෙකක් තියෙනවා. ඒ ට්වීටර්ස් දෙක අපි වාහනේ ස්ටාර්ට් කරනකොට බොහොම ලස්සනට මෙහෙම කැරකිලා වගේ එළියට එනවා. මම අනිවාර්යෙන් ඒක ක්ලිප් එකක් මෙන්න මෙතනට දාන්නම්. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දකින්න ඕන දෙයක්. ඉතින් එතකොට බර්මස්ටර් සවුන්ඩ් සිස්ටම් එක අපිට බලා ගන්න පුළුවන්. එතනින් එහෙමම මෙහෙට ආවහම අපිට අනිවාර්යෙන් හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. මේ ඒ හෙඩ් අප් ඩිස්ප්ලේ එකට අදාළ කරන ඔප්ෂන්ස් ටික අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයගොල්ලන්ට පේනවා තව එහා පැත්තේ තව බටන්ස් කීපයක් මේ අපිට බලා ගන්න තියෙනවා නිකන් වැඩ කරන්නේ නැති. ඉතින් අපිට ඇත්තටම අර මං කිව්ව මේ ඩිස්ට්‍රොනික් ඔප්ෂන් එක ඊට පස්සේ නයිට් විෂන් ඒ වගේ ගොඩක් අපිට ඔප්ෂන්ස් මේ අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ එතනින් එහාට ආවම අපිට මෙන්න මේ සම්පූර්ණ වර්චුවල් කොක්පිට් එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. මම මේක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. හේතුව අපි C ක්ලාස් එකේදීත් කතා කරා මේකේ මොකද්ද වෙන්නේ සහ මොනවද මේකෙදි අපිට බලා ගන්න පුළුවන් දේවල් ටික කියලා. ඊට පස්සේ අපි ඔක්කොම කතා කරා මේකෙදි මොනවද අපිට බලා ගන්න තියෙන දේවල්, මොන වගේ ඩිසයින්ස්ද අපිට බලා ගන්න පුළුවන්. ඒ හැමදේම අපි බොහොම ලස්සනට කතා කරපුවා හින්දා මම ඒ ටික එහෙමම අතාරිනවා. ඉතින් අපිට D එකට දාගත්ත ගමන් අපිට මේ අපි ප්ලේට් එක දාලා තියෙන තමයි ඉස්සරහට තියෙන්නේ. මේ වගේ 360 view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඊට අමතරව අපිට වෙනම වුණත් ඒක බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ටාම් එකක් වෙන කතා කරන්න. ඉතින් මේ මැද්දට ආවහම සුපුරුදු S class එකක බලා ගන්න පුළුවන් වෙන විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ ගිහලා තියෙන මෙන්න මේ ඩයමන්ඩ් ස්ටිචින් වගේ ගිහලා තියෙන මේ හැම එකක්ම ඕගොල්ලොන්ට පේන හැම දෙයක්ම වගේ මේ වාහනේ ඔප්ෂන් එකක් විදිහට තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේක ටිකෙන් උඩට ආවයින් පස්සේ අපිට මෙන්න මේ වගේ මේන්ම M-Box Mercedes Benz infotainment system එක බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ ඒකත් අය ටිපිකල් විදිහටම තමයි තියෙන්නේ. අපිට වෙහිකල් එකට ගිහිල්ලා අවශ්‍ය කරන හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට සීට්ස් වලට ගියාම මේ දෙක වෙනම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කොච්චරද කියනවා නම් ඔයාගේ ලම්බ එක පවා මේකෙන් අපිට මේකේ ඇඩ්ජස්ට් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. මේ එතකොට ඔයාලට තේරෙනවා ඒක ඉස්සරහට පස්සට එනවා. දැන් මට තේරෙනවා ඒක කොයි විදිහටද ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඒක අපිට එහෙම විතරක් නෙමෙයි මෙන්න මේ වගේ අපිට ඒ එක ප්ලේස් එකට ගිහිල්ලා ඒ ටික අපිට අඩු වැඩි කරගන්න විදිහට හදාගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ හැබැයි එකම දේ කියන්නේ අපිට මේක ටච් නැහැ. ඉතින් ටච් ස්ක්‍රීන් එක නෙමෙයි අපිට හම්බෙන්නේ නෝමල් ස්ක්‍රීන් එකක් හම්බෙන්නේ. ඉතින් ඒක අපරාධේ. සීට් හීටින් පවා අපිට දාන්න පුළුවන් බෑක් රෙස්ට් එකට විතරයිද සීට් සර්ෆේස් එකට මොන වගේ දෙන්නේ. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් අපිට සාමාන්‍යයෙන් ටිකක් හම්බ වෙනවා අඩුයි අපේ නෝමල් Mercedes Benz වාහනවලදී. ඉතින් ක්ලයිමේට් කන්ට්‍රෝල් වලට ආවම උනත් සම්පූර්ණයෙන් ඔක්කොම සින්ක් කරන්න පුළුවන්. ඊට පස්සේ ක්ලයිමේට් මොඩ් එකක් අපිට වෙනම ඩ්‍රයිවර්ට වෙනම පැසෙන්ජර් වෙනම දාන්න පුළුවන්. ඊට පස්සේ එයා ෆ්‍රෙෂ්න එකක් පවා වාහනේදී බලා ගන්න පුළුවන්. ඒක මෙන්න මෙතනින් තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ අයිටම් එකක්. එහෙම නැත්නම් කෑන් එකක් තියෙනවා. මේක ඇතුලේ ජෙල් එකක් තියෙන්නේ. මේ ජෙල් එක හොඳට ෆිල් වෙලා තියෙන. දැන් මේක දැන් ඉවරලා තියෙන. මේක දැන් රිප්ලේස් කරන්න ඕනේ. ඒක මෙතනට දාලා තිබ්බහම මෙන්න මේ AC vents වලින් ඒ පර්ෆියුම් එක අපිට ඇවිල්ලා ඒක බොහොම මේ කැබින් එක හැමතිස්සෙම සුවඳ වෙලා තියෙන විදිහට අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ අයනයිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කරන්න පුළුවන් වෙන විදිහට ඒ හැම දෙයක්ම ආය විදිහට අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ඔයාට අවශ්‍ය කරන සීලුම දේවල් විදිහ අපිට මෙන්න මේ විදිහට ඩිස්ට්‍රිබියුෂන් එක, ටෙම්පරේචර් එක, එයාර් ෆ්ලෝ එක මේ හැම දෙයක්ම බොහොම ලේසියෙන් අපිට පාවිච්චි කර ගැනීමේ හැකියාව නැත්නම් වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතනින් පස්සේ ඩයිනමික් සිලෙක්ට් කියන එක අපේ නෝමල් වාහනවල විදිහටම තමයි අපිට ඒක කරන්න තියෙන්නේ. ඇසිස්ටන්ස් කියන එකත් අපිට නෝමල් අපේ ට්‍රැක්ෂන් සහ අනිත් ඒවා ටික අපිට මේ ඒ විදිහට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ එතනින් එහාට නම් ලොකු දේවල් ටිකක් නැහැ. ඊට පස්සේ අපිට ලයිට් සෙටින්ග්ස් වලට ආවම අපිට නෝමල් විදිහටම අපේ ඇම්බියන් ලයිටින් ඒ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඒවත් අපිට මේ ගොඩක් මේ වාහනේ ටිකක් ඇඩ්වාන්ස් විදිහට ලස්සන විදිහට
බලාගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. හරි ඉතින් ඔන්න ඔය වගේ ටිකක් තමයි අපිට මේ එම්බක්ස් එක ගැන මේන්ලි කතා කරන්න තියෙන්නේ. ඉතින් එතනින් මම පල්ලෙහාට ආවම normal S class එකක් වගේම තමයි ඊටු ටික අපිට බලාගන්න හැකියාවක් තියෙන්නේ. මේ AC vents ටික අපිට ඒ විදිහටම බලාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනව නේද මෙන්න මේ අර walnut වලින් වගේ ගිහිල්ලා තියෙන මෙන්න මේ black color නිකන් අර piano finish එකක් වගේ තියෙන මෙන්න මේ area එක මේ stripes ටිකකුත් එක්ක මේ ඔප්ෂන් එක ගන්න විතරක් මට මතක විදිහට ඔයගොල්ලෝ $1,500 විතර ප්‍රමාණයක් මේ වාහනයට ගෙවන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට පේන මෙන්න මේ IWC කියලා පේන ඇන්ලොක් ක්ලොක් එක මේකත් අපිට නෝමල් හම්බෙන ක්ලොක් එකට වඩා වෙනස් විදිහට තමයි මෙන්න මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් එතනින් පල්ලෙහාට ආවම අපිට යූෂුවල් විදිහට අපිට ක්ලයිමේට් කන්ට්‍රෝල් වලට අදාළ වෙන විදිහේ බටන්ස් ටික බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඊට අමතරව මේ බෑක් කියලා අපිට මුලින්ම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ස්ටීරින්ග් වීල් එකට පස්සේ ඊට පස්සේ අපි මෙහෙම ඇරියොත් එහෙම මෙන්න මේ වගේ කප් හෝල්ඩර්ස් දෙකක් අපිට බලාගන්න පුළුවන්. අපේ කී එක සහ අනිකුත් මොන හරි දෙයක් තියාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ පුංචි ස්ටෝරේජ් ඒරියා එකකුත් අපිට මෙතනින් බලාගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වැහෙනේ වුණත් ඔක්කොම අර ජුග්ගල එකපාර වැහෙන්නේ නැතුව බොහොම ලස්සනට හිමීට ලස්සනට තමයි වැහෙන්නේ. ඉතින් එතනින් මෙතනට ආවම අර මම ඔයගොල්ලන්ට කිව්ව ඕවල් ෂේප් එක මතකද? ඒ ඕවල් ෂේප් එකත් අපිට මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට බොහොම ලස්සනට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒක මෙහෙම ලස්සන එක විදිහේ ලයින්ස් ඇවල මේගොල්ලෝ ටිකක් අර එන්ටර්ටේනින් විදිහට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් එතනින් මෙතනට ආවම අපිට අපේ normal අපේ drive profiles ටික ක්ලික් කරගන්න පුළුවන් මේ විදිහට. මෙතනින් drive modes ටික බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේවා බොහොම Mercedes typical Mercedes Benz වලට ගැලපෙන ඒවා. ඊට පස්සේ අපිට airmatic suspension හම්බෙනවා. මේක එබෝ ගමන් අපිට මෙන්න මෙතනින් පෙන්නනවා vehicle rising කියලා. ඉතින් යා එතකොට වාහනේ ඉස්සන දැන් මට තේරෙනවා මේ වාහනේ ඉස්සන එක. එතකොට එතනින් පල්ලෙහා බටන් එක ගෙවුවාම අපිට පාකින් ස්පේස් මේකට පුළුවන් ඔටෝ පාක් කරන්න හැකියාවක් හම්බෙලා දෙනවා. ඉතින් මෙයාට ඔටෝ පාක් කරන්න පුළුවන් ඒ වගේ chance එකක් හම්බ වෙච්ච දවනකොට මෙයාට පොඩි සද්දයක් දෙනවා. සද්දයක් දීලා අපි එයාට confirmation එක දුන්නායින් පස්සේ අපි accelerator එකවත් brake එකවත් steering wheel එකවත් අල්ලන්නේ නැතුව සම්පූර්ණයෙන් මෙයාට හැකියාවක් තියෙනවා. මෙයා විසින්ම මේ වාහනය සම්පූර්ණයෙන්ම එක තැනකට පාක් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එතනින් මේ පැත්තට ආවහම අපිට අපේ infotainment system එකට අවශ්‍ය shortcuts ටික සහ ඒ buttons ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ back කියලා entrance එක අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ බටන් එක ගෙවුවම මෙන්න පිටිපස්සේ තියෙන seat headrest ටික මේ අපිට control කර ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඊට අමතරව අපිට මෙන්න මේ knob එක ගත්තත් අපේ typical S class වලට වඩා සෑහෙන soft සහ අර මේ classy feeling එකක් දෙන විදිහට තමයි මේ හැමදාම අපිට build වෙලා තියෙන්නේ. ඒ වගේම මේකත් අපිට touch pad එකක් නැත්නම් track pad එකක් විදිහට පාවිච්චි කර ගැනීමේ හැකියාවක් හම්බෙලා තියෙනවා. නැති වෙලාවට මෙහෙම බොහොම ලේසියෙන් අපිට armrest එකටම accompany වෙන විදිහට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තවත් අර diamond stitching එක බලා ගන්න පුළුවන්. මේක ගන්න නැත්නම් මෙතනට මේ back logo එකත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කැල්ල මෙහෙම අපිට open කර ගන්න පුළුවන්. මෙතනින් අපිට wireless charging pad එකක් හම්බෙලා තිනවා. micro SD port එකක් හම්බෙලා තිනවා. USB ports දෙකක් හම්බෙලා තිනවා. ඒ වගේම Apple Care සහ Android Auto තාක්ෂණයත් අපිට මේ වාහනේට හම්බෙලා තිනවා. ඉතින් ඒකට integrate කර ගන්න පුළුවන් අවශ්‍ය දේවල් ටිකත් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. මේක ඒ පැත්තෙන් විතරක් නෙවෙයි මේ පැත්තනොත් ඕපන් කරගන්න පුළුවන් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් දැන් මේ අලුත් වෙන ලක්ෂරි මේ ෆ්ලැග්ෂිප් vehicles වල බලා ගන්න පුළුවන් වෙන විදිහේ ඔප්ෂන් එකක් විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. seats වලට ආවහම අර diamond stitching කියන එක අපිට බොහොම හොඳට බලා ගන්න පුළුවන්. මේකේ තියෙන හැම චූටි දෙයක්ම ඔයාලට කැමති විදිහට control කරගන්න හැකියාවක් හම්බෙලා තිනවා. මේ back logo එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම පුදුමාකාර සැපක් තියෙන විදිහේ පහසුවක් තියෙන විදිහේ seats අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඉඳගෙන ඉන්න ආසි විදිහට තමයි අපිට තියෙන්නේ. මේක ඉතින් ගන්න පුළුවන් ලොකුම වාහන වලින් එකක් සෙඩාන් වලින් විදිහට ගන්න පුළුවන්. මේ ඉතින් මේකේ තියෙනවා තව පුල්මන් කියලා එකක් යන ලංකාවේ නැහැ. ඒක අර මේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ අර ඇමරිකාවේ එහෙම ප්‍රෙසිඩන්ට් එහෙම එනකොට දොරවල් 6ක් විතර තියෙන වගේ දිග එකක්. අන්න ඒ වගේම එකක් මේකෙත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ නම් ඒක ගැන නැහැ. සාමාන්‍යයෙන් ගැන කතා කරන්න යන්නෙත් නැහැ. ඉතින් මේ ඒකේ මීටතර ඉඳ තියෙනවා. මේ ඉතින් සෑහෙන හොඳ ලෙග් රූම් එකක් සහ හෙඩ් රූම් එකක් අනිවාර්යෙන් ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඒවා අනිවාර්යයෙන්ම normal දේවල්. ඉතින් මේ ওই විදිහට තමයි අපිට මේකේ කතා කරන්න තියෙන්නේ. මේකේ ඉස්සරහා සීට්ස් වලටත් මසාජ් සීට් ඔප්ෂන් එක ලබා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. මේ වාහනේදී අපිට මේ ඔප්ෂන් එක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් උඩට ආවහම මෙන්න මේ වගේ අපිට ඩුවල් sunroof එකක් බලා ගන්න පුළුවන්. sunroof එක සහ moon roof එකක් කියන විදිහට. ඉතින් මේ දෙකම අපිට මෙන්න මෙතනින් control කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා කොහොමද ඒ දෙක ලස්සනට මේ වෙන්නේ සහ අපිට ආයිත්
මෙන්න මේ වගේ ඕපන් කරගන්න පුළුවන්. මේකේ තියෙන ඔප්ෂන් එකක් මේ Magic Sky කියලා. ඒකෙන් ඇත්තටම ඔයාට පුළුවන් මෙන්න මේ sunroof එකේ density එක එහෙම නැත්නම් මේකේ තියෙන opacity එක වෙනස් කරන්න. දැන් හිතන්න මගේ ඔළුවට දැන් මගේ ඇඟට මේ මට sun මේක අරගෙන යන්න ඕනේ. හැබැයි මට මේකට අවුව වැඩි. no problem. ඔයාට පුංචි බටන් එකක් එබුව ගමන් මේකේ තියෙන density එක ඔයාට වෙනස් කරගෙන නැත්නම් මේක opacity එක වෙනස් කරගෙන මේ එන ඇතුළට එන ඉර ප්‍රමාණය පාලනය කරගැනීමේ හැකියාව පවතිනවා. මේ වාහනේ ඒ ඔප්ෂන් එකත් අපිට බලා ගන්න ඇත්තටම කිව්වොත් හම්බ වෙන්නේ. ඒක නම් මේ වගේ වාහනයකට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන විදිහේ ඔප්ෂන් එක මේබැක් කියන වාහනයක් සාමාන්‍යයෙන් පෙන්වන්න ඕන විදිහට. ඉතින් ඒ වගේ ඔප්ෂන් එකත් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ වාහනයකට ගැලපෙන ලොකු ඒරියා එකක් අපිට sunroof එකක් විදිහට මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් මේක විතරයි අපිට ඕපන් කරන්න පුළුවන්. පිටිපස්සේ අපිට ඕපන් කරන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් සේෆ්ටි පැත්තෙන් ඔයාට එන්න ඕන හැම සියලුම දෙයක් ඔයාට මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් එයා බෑග්ස් ද අරවද මේවද මේ හැම දෙයක්ම ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් දැන් මම අර කිව්ව බොස් සීට් එකට ගිහිල්ලා බලමු බොස් සීට් එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේක තමයි බොස් සීට් එක. එහෙම නැත්නම් මේබැක් කියන නැත්නම් මයිබැක් කියන වාහනයක ගන්න තියෙන උපරිම සැප සහිත සීට් එක වෙන්නේ. ඉතින් මේ දැන් නම් මට රිවිව් එක කතා කරන්න එහෙම මොකුත් නෑ. බොහොම රිලැක්ස් ස්ටේට් එකක ඉන්නේ. ඇත්තටම කිව්වොත් දැන් භූමිකම්පාවක් ආවත් මම නම් නෙවෙයි දැන් මේ සීට් එකෙන් නැගිටින්නේ. ඒ වගේ තැනක තමයි මම ඉන්නේ. ඉතින් මේ ඇත්තට මේ වගේ වාහනත් එක්ක ඉන්නකොට අපිටම තේරෙනවා මේවා අපිත් විඳින්න ඕනේ. මොකද මේවා ඇත්තටම නියමයි. මේ අපිට සල්ලි තියෙනවා නම් නැත්නම් අපි සල්ලි හම්බ කරොත් මේ වගේ දේවල් අපිට විඳින්න පුළුවන්. ඒකට කුලය දේශය ඔය කියන විදිහේ අරයට තිනවා මෙයාට නෑ මට පුළුවන් එයාට බෑ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. තමුන් වැඩ කරොත් තමුන්ට හම්බ කරොත් තමුන්ට මේ දේවල් විඳින්න පුළුවන්. ඉතින් මේ මට නම් සෑහෙන එක ඔලුවට යනවා. මොකද මගේ වාසනාවට මට මේ වගේ වාහනත් එක්ක ජීවත් වෙන්න කාලය ගත කරන්න හම්බ වෙනවා. ඉතින් ඒ හම්බෙන වාරයකම මේක මටත් ඕනේ මමත් දවසක මේක කරනවාමයි කියන දේ මගේ හිත ඇතුලේ මගේ පපුව ඇතුලේ තියෙනවා. ඉතින් ඒකට තමයි මේ කොච්චර අවුව තිබ්බත් මම මගේ ටීම් එක අපි හැමෝට මෙන්න මේ ගෝල්ස් තියෙන හින්දා තමයි ඒ වලට වැඩ කරන්නේ. ඉතින් මේ වීඩියෝස් බලන ඕගොල්ලොත් ෂා මරු කාර් එක අයියේ නියම වීඩියෝ එකක් අයියේ එලකිරි අයියේ ඔයා තමයි හොඳම ඔටෝමෝටිව් channel එක අරකයි මේක කියලා කමෙන්ට්ස් දැම්මේ නැතත් මට කමක් නැහැ. මේකෙන් ගන්න ඕන දේ ඇඟට අරගෙන මේකකට වැඩ කරනවා කියන එක ඔළුවේ තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක වෙනුවෙන් ඇත්තටම ඔළුවේ තියාගෙන වැඩ කරනවා. හෙට අද නෙමෙයි හෙට රැට කරනවා. එමෙමයි කියලා එහෙමත් නෙමෙයි. ඇත්තටම වැඩ කරනවා නම් ඔයාටත් අනිවාර්යෙන් මේ වගේ මම නම් මේ වීඩියෝ එකට විතරයි මේ කාර් එකේදී මෙහෙම ඉන්න වෙන්න පුළුවන්. හැබැයි දවසක ඔයාට හැමදාම ඔයාගේ ඩ්‍රයිවර් අතන එනකොට ඔයාට මෙතන ඉඳන් chauffeur වෙන්න පුළුවන්. ඔයා කැමති තැනකට point A to point B ලෝකෙ විඳින්න පුළුවන් සැප වැඩිම වාහන වලින් එකක් තමයි මම මේ වෙලාවෙ ඉන්නේ. ඉතින් මෙතන මම වෙනකොට ඔයා ඉන්න එක මහා ලොකු සිහිනයක් වෙන්නේ නැහැ. ඔයා ඒකට මහන්සිලා වැඩ කරොත්. හරි. ඉතින් මේකට ඔකොල්ලෝ අපි මුලින්ම මේක ගැන කතා කරා SV autobiography එකේදී. SV autobiography එක වගේම තමයි 4 seater configuration එක අපිට බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම setup එකක් තමයි ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලලා මතකයි නම් ඒකට තියෙන්නේ. ඉතින් මේ මම මුලින්ම මේ සීට් එක තිබ්බ තැනටම ආයෙත් ගන්නම්. ඉතින් මේ normally 4 seater එකක් විතර තමයි මේක තියෙන්නේ. ඉතින් මේක full fun එක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ 4 seater කියන එකම තමයි. ඉතින් මේ ultra soft තනිකර අර නිදා ගන්න පුළුවන්. අපේ මගේ ගෙදර ඇඳනම් මෙච්චර ඇත්තම කිව්වොත් සනීප නෑ. මෙච්චර කම්ෆර්ටබල් නැහැ. මේ ඉතින් ඔයාලට ඇත්තටම මාරම සනීපයි. මේකේ ආසාවෙන් ඉන්න පුළුවන් විදිහේ වාහනයක්. ඉතින් මේ අර මං කිව්ව මේ පිටිපස්සේ සීට්ස් වලට ඇවිලත් මම දැන් වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට කතා කරන්න පටන් ගන්නම්. මේ ඉතින් අපිට මේ Burmester sound system එක මෙන්න මේ වගේ බොහොම ලස්සනට හම්බ වෙනවා. ඉතින් මේ මේක ඇත්තටම කිව්වොත් අර මං කිව්ව high end එකේදී වෙනස් වෙන මම පුළුවන් වුණොත් එතනට මම අපි මේ high end සිස්ටම් එකේ වීඩියෝ එකක් මම එතනට දාන්නම්. ඊට අමතරව ඉස්සරහ වගේ පිටිපස්සෙත් අපිට සීට් හීටර්ස් කූලර්ස් වගේම මෙන්න මේ බටන් එක ඔබලා ඉස්සරහා සීට් එක මෙන්න මේ විදිහට කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් ඔයාට හම්බ වෙලා තිනවා. ඔයාට තවත් ස්පේස් එක ඕන නම් ඊට අමතරව ඔයාට මෙන්න මේ වගේ ලෙග් රෙස්ට් එකකුත් මෙන්න මෙතනින් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් ඒත් එක්කම ආයිත් ඒක ඔෆ් කරන් පස්සේ අපිට මෙන්න මේ සීට් එකට අදාළ වෙන විදිහේ ඔප්ෂන්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා මොන්න තරම් ඉඩ ප්‍රමාණයක් මේ වාහනේ පුරාටම තියෙනවද කියලා. මම මේ සීට් එක ඉස්සරහට අරගෙනත් තියෙනවා. මම මේ සීට් එක සම්පූර්ණයෙන්ම පස්සට කරොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේක තනිකරම නැවක්
රෝද 4ක් උඩ තියෙන නැවක් විදියට කියලා මට කියන්න පුළුවන්. ඉතින් අර මම ඉස්සරහින් පෙන්වන්නේ ඕවල් ෂේප් එක. ඒ ඕවල් ෂේප් එක තමයි මෙන්න මේ පැත්තෙන් පිටිපස්සට මේ විදිහට ඇවිල්ලා මෙහෙම දකුණු පැත්තෙන් මෙන්න මෙහෙම ඇවිල්ලා යන්නේ. ඉතින් මේ බැක් කියන ලෝගෝ එක අපිට මෙතනින් බලාගන්න පුළුවන්. අර බොහොම මේ soft pillow එක මෙන්න මෙතනින් තියෙනවා. අර ඩයමන්ඩ් ස්ටිචින් එක ඒ තියෙන කම්ෆර්ට්ස්ම සීට් වලින් එකක් විදිහට ලෝකේ තියෙන මෙන්න මේ විදිහට අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඉලෙක්ට්‍රික් මෙමරි සීට්ස් ටිකත් අපිට ඒ විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට මෙතනින් ඔටෝ කියලා ගහපුවා හරි ඔටෝ කියලා ගහපුවා නැති එක බටන් එකක් තමයි තියෙන්නේ. මෙතන බටන්ස් 4ක්ම අපිට තියෙනවා. ඉතින් මේකේ මේ පළවෙනි බටන් එකෙන් අපිට මේ සන් බ්ලයින්ඩර් සම්බිලා තියෙනවා මේ කෑල්ලට. මෙතන තියෙන චූටි කෑල්ලටත් ඔකට තියෙනවා. මම මේක පල්ලයට කරොත් එහෙම ඕගොල්ලන්ට පේනවා. මෙන්න මෙතනින් මේ එන චූටි මේ ඉර ප්‍රමාණය පවා ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරලා තියෙනවා. එන්න නැති වෙන විදිහට. ඉතින් අපිට ඒක ඒ විදිහට දාගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ මේක එකපාරක් ඔබලා දැම්මයින් පස්සේ ඒක නිකම්ම යන්නේ නැහැ. ඒක ටක් ගාලා මෙතනින් වහ ගන්නවා. දැන් එතන කිසිම දෙයක් නැහැ වගේ තමයි අපිට ඒක පේන්නේ. ඊට පස්සේ අපිට ආයෙත් මේ විදිහට වින්ඩෝ එක පහත් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් මේක එවුවම එයත් උඩට යනවා. ඉතින් ඒකත් එක්කම මෙයත් මෙන්න මේ විදිහට උඩට යනවා. ඊට පස්සේ එතන පල්ලෙහා බටන් එක එවුවම අපිට මෙන්න මේ විදිහට පිටිපස්සේ තියෙන රියර් සන් බ්ලයින්ඩ් එකත් මෙන්න මේ විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේක ඉස්සරහිනොත් අපිට අවශ්‍ය පරිදි කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම ඒක එහා පැත්තේ මෙන්න මේ බටන් එක එවුවම අපිට මෙන්න මේ සන් බ්ලයින්ඩ් එකෙන් මෙන්න මේ වගේ ක්ලෝස් කර ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම දකුණු පැත්තේ සීට් වින්ඩෝ එකෙත් මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරගන්න හැකියාවක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම අර කිව්වා හයි එන්ඩ් ඔඩියෝ සිස්ටම් එකේදී අපිට මෙන්න මෙතනත් ස්පීකර්ස් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක වගේම මෙන්න මෙහෙටත් ඇම්බියන්ට් ලයිටින් අපිට බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම මාරම ලස්සනයි කියලා තමයි කියනවනේ. මම අනිවාර්යෙන් ඒකේ වීඩියෝ එකක් මෙන්න මෙතනට දාන්න. ඉතින් ඊට අමතරව අපිට මෙහෙම ටච් ඔෆ් බටන් මේ බෑක් කියලා පෙනෙන විදිහේ ස්ක්‍රීන්ස් දෙකක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සරහ ස්ක්‍රීන් එක තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේක අපිට ඉස්සරහ වගේ තමයි ටච් නැහැ. ඉතින් අපිට මෙන්න මේ වගේ රිමෝට්ස් 3ක් වාහනයට හම්බ වෙනවා. ඉතින් ඒකේ ඕගොල්ලන්ට පේනවා නම් මෙන්න මෙතන මේ තියෙන්නේ L rear කියලා. ඒක අපිට මෙන්න මෙහෙම මේ වෙනස් කරගන්න පුළුවන් මේ කමාන්ඩ්. ඊට පස්සේ අපිට ආයෙත් ඒක වෙනස් කරගන්න පුළුවන් rear right. එතකොට මෙන්න මේ ස්ක්‍රීන්ස් දෙකට වෙන වෙනම අපිට ඒක පාවිච්චි කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙන කමාන්ඩ් කියලා කියන්නේ ඉස්සරහට ඔයගොල්ලන්ට පේනවා. දැන් මම මේකෙන් එහාට මෙහාට කරනකොට මට ඒක මේ රිමෝට් එකත් එක්ක වෙනස් වෙන කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔයා ඉස්සරහා ඉන්න එක්කෙනාගේ සෙටින්ග්ස් වල නැත්නම් ඔයාගේ ඩ්‍රයිවර් නැත්නම් ඔයාගේ ඉස්සරහා සීට් එකේ යන ඔයාගේ බොඩිගාඩ් දාලා තියෙන channel එකට කැමති නැත්නම් ඔයාට බොහොම සරලව මේ රිමෝට් එකෙන් කරන්න තියෙන. ඊට පස්සේ ඔයාට ඔයාගෙම පීස්ෆුලි ඔයාට මේ ඔයාගේ දෙයක් විඳ ගන්න ඕනේ නම් ඔයාට තියෙන්නේ ඔයාටම කස්ටමයිස් කරලා හදපු Mercedes Benz headset එක මෙන්න මේ විදිහට පාවිච්චි කරගත්තා. මෙන්න මෙහෙම දාගත්තා. ඔයාගේ අවශ්‍ය කරන ස්ක්‍රීන් එක සහ ඔයාට අවශ්‍ය දේ මෙන්න මේකෙන් ප්ලේ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේම දේවල් අපිට Range Rover SV එකේදීත් බලා ගන්න හැකියාවක් හම්බුනා. ඉතින් ඕක තමයි pinnacle of luxury කියලා කියන්නේ. අපිට උපරිමයටම බලා ගන්න පුළුවන් කියලා බලා ගන්න තියෙන දේවල් මේ ටික තමයි. ඉතින් ඊට අමතරව අර ඉස්සරහින් වගේම මේකිනොත් අපිට අවශ්‍ය කරන හැමදේම ඔයාට අවශ්‍ය විදිහට බලා ගන්න හැකියාවක් නැත්නම් ලබා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය TV රේඩියෝ channel එකේ ඕනම දෙයක් ඔයාට වගේ ස්පීකර්ස් වලට දාගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. අනවශ්‍ය වෙලාවට ඔයාට මෙන්න මෙහෙම ඔෆ් කරලා දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ දේවල් අපිට යන්න එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් මම මැද්දට එන්නම්. මේ මැද්දට ආවයින් පස්සේ තවත් අපිට මේ බෑක් කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න වගේ AC ලුවර්ස් දෙකක් හම්බෙලා තිනවා. ඒ වගේම මෙන්න මෙතන පිලර් එකනොත් අපිට තවත් AC ලුවර්ස් දෙකක් දෙපැත්තෙන් හම්බෙලා තිනවා. ඉස්සරහා වගේම fully auto climate control system එකක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. එතනින් පල්ලෙහාට ආවම මෙන්න මේ වගේ කෑලි අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මෙන්න මේකෙන් ඔන්න ඔය වගේ අපිට කප් හෝල්ඩර්ස් දෙකක් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. වගේම මෙන්න මෙතනින් අපිට අර ෂැම්පේන් හෝල්ඩර්ස් විදිහට නැත්නම් අපි සරලව කිව්වොත් එහෙම මම එකක් පෙන්නලාම ඉන්නම්. මෙන්න මෙහෙම ඇරිය ගමන් මෙන්න මේ බෑක් ලෝගෝ එකත් එක්ක අපිට අපේම ඕන් මෙන්න මේ වගේ ග්ලාසස් දෙකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපිට බොහොම ලේසියෙන් මේ අපිට මෙහෙම හෙල්ලෙන්නේ නැති වෙන්න අපිට ඒක දාගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම අරගත්තා. ඔයාගේ ෆ්‍රිජ් එකක් අපිට හම්බෙලා තිනවා. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන මෙන්න මේ බටන් එකෙන් දෙකයි මම අර බූට් එක ගැන කතා කරද්දී පෙන්නුවා. ඔයාගේ ෂැම්පේන් නැත්නම් ඔයාගේ වයින් බොටල් එක ඔයාට අන්තිම පුළුවන්. ඒකෙන් වයින් ටිකක් දාගත්තා. ඔයාගේ බිස්නස් මීටින් එක නැත්නම් ඔයාගේ මොකක් හරි රිලැක්ස් වෙච්ච ගමනක යන ගමන් ඔයාට ඒක ගත්තා. මෙහෙම කළා මේ කෑල්ල ඉස්සුවා
වයින් එකත් එක්ක තියාගත්තා. තවත් මොනවද වාට මේ ලක්ෂරි කියලා විදින්න තියෙන දේවල් ඉදිරියට තියෙන. ඉතින් වාට ඒත් මදි නම් මම දැන්ට මේක වයින් බිබී ඉන්න වෙලාවක් නෙවෙයිනේ. අපිට වෙලා තියෙන දේවලුත් එක්ක ඉස්සරහට වයින් බොන්න වේද කියලා දන්නෙත් නැහැනේ. ඒ ඔක්කොම කතා ටික තියෙද්දි ඔයාට මෙන්න මෙතනින් තව වයර්ලස් charging pad එකක් හම්බෙලා තිනවා. මේ එතනින් මෙතනට ආවහම තවත් මෙන්න මේ වගේ 12 volt power outlets දෙකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ champagne cups දෙක නැත්නම් wine cups දෙක තියාගන්න පුළුවන් area එක මෙතනින් තියෙනවා. තවත් sizes දෙකකට ගැලපෙන විදිහේ cup holders දෙකක් තියෙනවා. වටිනම දේ කියන්නේ ඔයාට cool නම් නිල් පාටින් hot නම් red color එකෙන් මේකෙන් පුළුවන් ඔයාගේ මොනවා හරි hot දෙයක් තියෙනවා නම් මේ area එක hot විදිහට ඒගොල්ලන්ට තියාගන්න පුළුවන්. cool දෙයක් ඕන නම් ඔයාට මේ area එක cool විදිහට තියාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ බොහොම සරලව ලේසියෙන් අපිට ඒ කැල්ල අපිට වහගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ area ගැන කතා කරා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ area එකක් මෙතනින් හම්බෙනවා. මේකේ අපිට තවත් වටිනම option එකක් ඇත්තටම කිව්වොත් නැතිලා තියෙන මෙතනින් අපිට අර SV autobiography එකේ වගේම picnic tables දෙකක් මෙහෙම දෙපැත්තට දාගෙන අපිට අවශ්‍ය කරන විදිහේ වැඩ කටයුතු ටිකක් කරගන්න පුළුවන් වෙන විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් මේ ඒ option එක අපිට කිව්වොත් ඇත්තටම නෑ. හැබැයි SV autobiography එක වගේ fully automatic නෙමෙයි. අපිට මේක සම්පූර්ණ මෙහෙම උස්සලා අපිම තමයි manually ඒක කරගන්න ඕනේ. ඉතින් ඊට අමතරව අපිට මෙතනින් තවත් USB ports දෙකක් සහ HDMI port එකක් බලා ගන්න පුළුවන් අපේ video output එක වෙනුවෙන්. ඉතින් ඊට අමතරව අපිට මේ මසාජ් සීට්ස් මේ වාහනේ පිටිපස්සේ සීට්ස් දෙකට අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම ඒකත් මෙහෙම ආපු එකේ පෙන්නන්නම් ටක් ගාලා. ඉතින් අපිට බොහොම ලේසියෙන් මේ මසාජ් සීට්ස් වලට ඇක්සස් ලබා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. මේ අපිට සීට්ස් කියන ඔප්ෂන් එකට ගියා. ගිහපු ගමන් උඩින්ම මසාජ් කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන්ස් කීපයක්ම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ වැඩ ඉවරලා ගෙදර එනකොට hot relaxing back කියන එක එබුවා. මෙහෙම දාන උනා. ඊට පස්සේ එයා පෙන්නනවා කොහොමද ඒක කරන්න කියලා. ඒ විදිහට හොඳම ගෙදර යන්න විදිහට ගෙදර ගිහිල්ලා full relax විදිහට ඇඳට පැන්න නිදා ගන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඇඳ ඊටත් වඩා සැපයි කියලා හිතනවා නම් ඔයාට මෙතනම නිදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අර මං කිව්වා Magic Sky scene එක අර opacity එක අඩු කරලා ready කරගන්න. ඒක අපිට මෙන්න මේකට හදාගන්න පුළුවන් විදියක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ දෙක ඒ උඩරිමේ දාලා තියෙන වෙලාවට blue color එකෙන් තමයි තියෙන්නේ. ඉතින් blue color එකෙන් තියෙනකොට සම්පූර්ණ UV ඔක්කොම ෆිල්ටර් කරලා තමයි ඒ එන area එක නැත්නම් ඒ එන sun light එක පවා අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ වාහනේ තියෙන ගොඩක් දේවල් ගැන මම හිතනවා මම කතා කරා කියලා. ඉතින් මේ ambient lighting කොහමද ඒක ඔක්කොම මම ඔයගොල්ලන්ට වීඩියෝස් ඒ දාලා තැන් වලින් දාලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ තියෙන exclusivity එක සහ අකමැත්තෙන් ශ්‍රී ලාංකිකයෙකු විදිහට හරි මට කියන්න වෙලා තියෙන ලංකාවේ පාරතොටේ මේ වෙලාවේ තියෙන අපරීක්ෂාකාරී භාවය සහ ලංකාවේ තියෙන තත්ත්වය හමුවේ මේ වගේ වාහනයක රෝඩ් ටෙස්ට් කරන එක මට ඇත්තටම මේ වෙලාවේ චැලෙන්ජ් එකක් වෙලා තියෙනවා. පෙට්‍රල් අරමය කෙසේ වුණත් අපිට මොන වෙලේ මොන දේ වෙයිද කියලා හිතාගන්න බැරි හින්දා ඉතින් වාහන ඇමැටික් සස්පෙන්ෂන්ස් තියෙන්නේ. මම මීට කලින් මේ බෑක් එක ගිහින් නැහැ. හැබැයි මම බලපු ගොඩක් රිවිව්ස් වලදී ඒ වලින් ගත්ත අවුට්පුට් එක මම මේ ඔයගොල්ලන්ට දෙන්න යන්නේ. ඔයාට ගන්න පුළුවන් උපරිම පහසුවක් ලබා ගන්න පුළුවන්. අර ඔයාට මේ හම්බ වෙන හැම විදිහම ටිකක් තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහලා බොහොම ලස්සනට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඇමැටික් සස්පෙන්ෂන්ස් තියෙන හින්දා වලකින් දැම්මත් වලකින් දාන්නේ නැහැ වගේ තමයි ඔයාට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් බොහොම රිලැක්ස්ඩ් රයිඩින් ප්ලෙෂර් එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා දෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට වාහන ගැන කතා කරන්න තියෙන්නේ. අපි එහෙමම නිපුල්ස් කෝයකට පනිමු. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට ලංකාවේ තියෙන බොහොම ඉතා අති විරල Mercedes-Benz Maybach S560 කියන මෙන්න මේ කාර් ගැන කතා කරන්න තියෙන. ඉතින් අපේ නිපොලිස් කස්බේ ඔටෝමොබයිල්ස් අපේ YouTube channel එකෙන් අපි හැමතිස්සෙම අලුත් වාහන, dream vehicles ඒ වගේම අපිට ගේන හැම වීඩියෝ එකක්ම ටිකක් වෙනස් විදිහට අලුත් විදිහට ගේන තමයි අපි try කරන්නේ. ඉතින් ඒට වඩා විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ McLaren's lubricant ආයතනය ඒ වගේම මෙන්න මේ Mobil කියන brand එක. ඉතින් ඒගොල්ලොන්ගේ මේ තියෙන අලුත්ම ටෙක්නොලොජි එකෙන් ඇත්තටම අපිට ලොන්ග් ටර්ම් වගේම ෂෝට් ටර්ම් උත් ලොකු මුදලක් ඉතුරු කරගන්න හැකියාවක් තියෙනවා. මොකද ඒගොල්ලොත් එක්ක කතා කරලා තමයි තේරෙන්නේ ඇත්තටම අපි මේ වගේ මුදලක් නිකනුත් නාස්ති කරනවා නේද අපේ ඔයිල් වෙනුවෙන්. අපි ඉතින් ඒක ගැන වැඩි හිතන්නේ මේක මේ කාලෙන් කාලයකට එන දෙයක් නේ කියලා. හැබැයි ඇත්තටම අද වගේ මේ දවසින් දවස
තියෙන බත් ඇටේ ඉඳන් නැත්තම් වී කරලා ඉඳන් ගණන් යන කාලෙක ඒ වගේ දෙයකින් අපිට මුදල් ඉතුරු කරගන්න පුළුවන් කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඒක ගැන මතක් කරන ගමන්ම ඒගොල්ලොන්ට ස්තුතිවන්ත වෙන ගමන්ම මොකද මේ වාහනේත් අපිට ස්පොන්සර් කරේ මොබිල් නැත්තම් මේ මැක්ලස් රුබිකන් කියන ආයතනයෙන්. ඉතින් අපි එහෙමම මෙන්න මේ වාහනේ නිපොල්ස් කෝ එකට පනිමු. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි කරන හැම වීඩියෝ එකක්ම අපි ඩිසයින් පර්ෆෝමන්ස් ප්‍රැක්ටිකැලිටි කම්ෆර්ට් සහ ප්‍රයිස් කියන ෆැක්ටර්ස් පහ උඩ අපි රැන්ක් කරනවා. ඉතින් ඩිසයින් එකට ආවහම Mercedes Benz ෆෑන් කෙනෙක් නම් කවදාවත් නෑ අපෝ හරිනේ අපෝ බෑ මේක හරියන්නේ අපෝ මේක ටිපිකල් කියලා කියන විදිහේ නැති බොහොම විශේෂ එදා ඉඳන්ම එකම විදිහකට බලාගන්න පුළුවන් වෙච්ච නමුත් අපිට ඇත්තටම කිව්වොත් 2013 14 ඉඳන් 2020 වෙනකම්ම මෙන්න මේ ඩිසයින් එක බලාගන්න හැකියාවක් හම්බ වෙනවා. හැබැයි මේක 2018 ෆේස් ලිෆ්ට් එක විදිහට තමයි අපිට බලාගන්න හම්බ වෙන්නේ. ඉතින් මේක තමයි අපිට ලංකාවේ බලාගන්න පුළුවන් වෙන අලුත්ම S ක්ලාස් එක. හැබැයි ලෝකේ මීට වඩා ටිකක් වෙනස් අලුත් ඩිසයින් එකකින් අපිට වාහනයක් බලාගන්න හැකියාවක් හම්බ වුණා. ඉතින් මේ ඔක්කොම කල්පනා කරලා ඩිසයින් එකට මේකේ තියෙන මේබැක් කියන එකේ ඩිසයින් එකට මට සාමාන්‍යයෙන් 7.99 නැත්නම් 8 වගේ අගයක් අනිවාර්යයෙන්ම මේ වාහනේ ඩිසයින් කියන ෆැක්ට් එකට අපිට දෙන්න පුළුවන්. පර්ෆෝමන්ස් වාහනේ බර සහ අනිකුත් හැම දෙයකටම ගැලපෙන විදිහේ හොඳ පර්ෆෝමන්ස් එකක් අපිට වාහනයට සාපේක්ෂව හම්බ වෙලා තියෙනවා. හැබැයි අපිට හොඳ ෆියුල් කන්සම්ප්ෂන් එකක් වාහනෙන් හම්බෙන්නේ මගේ පර්සනල් බිලීව් එකට අනුව මං හිතනවා ඒක පොඩ්ඩක් බැලන්ස් වුණා නම් තවත් හොඳයි කියන. ඉතින් මොකද මේක V12 එකට ගියන් පස්සේ තවත් ඔය කතාව තවත් ටික දුක්ඛිත මට්ටමකට වැටෙන හින්දා. ඉතින් මේ ඔක්කොම කල්පනා කරලා හැබැයි පර්ෆෝමන්ස් මේ වාහනේ ඩ්‍රයිවර් සහ මේ වාහනේ පාවිච්චි කරන කට්ටියෙන් ඇහුවම වාට අවශ්‍ය ස්පීඩ් එකකට බොහොම ලේසියෙන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද 0 to 100 යන වාට තප්පර 4.8ක් නැත්නම් තප්පර 5ක් වගේ ඉතාමත් සුළු කාලයක් තමයි මෙච්චර බර මෙච්චර ලොකු වාහනයක් වෙලත් තියෙන. ඉතින් ඒ ගැන කල්පනා කරලා සහ හොඳ ෆියල් කන්සම්ප්ෂන් එකක් අපිට හම්බෙලා නැති හින්දා මම සාමාන්‍යයෙන් ඒකට 6.5 වගේ අගයක් තමයි out of 10 වාහනේ පර්ෆෝමන්ස් වලට අරන් දෙන්නේ. ඉතින් ඩිසයින් පර්ෆෝමන්ස් වලින් පස්සේ ප්‍රැක්ටිකලි වලට ඔයාට හොඳ බූත් ස්පේස් එකක් හම්බෙලා තියෙනවා. ඇතුලේ නිදා ගන්න උනත් ඔයාට ඊට ප්‍රමාණයක් හම්බ වෙලා තියෙනවා. ඔයාගේ දවසේ එදිනෙදා වැඩ කටයුතු ඕනම දෙයක් ඕනම සීට් එකක ඉඳගෙන ඕනම විදිහකට කරගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් ප්‍රැක්ටිකලිට එකට අනිවාර්යයෙන්ම 8.9 out of 10 වගේ අතිශයම හොඳ අගයක් මට අනිවාර්යයෙන්ම ලබා දෙන්න හැකියාවක් තියෙනවා. කම්ෆර්ට් මම මොකොත් කතා කරන්නේත් නැහැ 10 out of 10. ඉතින් මේ වගේ වාහනයක 10 out of 10 අපිට හම්බෙන්නේ නැත්තම් ඉතින් ඒක අනිවාර්යෙන් අපිට නෑ. හැබැයි මම මේක මේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්තටම කම්ෆර්ටබල් ලෝකෙ දින කොම්ෆියස්ම වාහන වලින් එකක් විදියට මෙන්න මේ වාහනය අපිට හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉතින් ඩිසයින් පර්ෆෝමන්ස් ප්‍රැක්ටිකැලිටි කම්ෆර්ට්ස් වලින් පස්සේ ප්‍රයිස් එකට ආවහම මේ වෙලාවේ මාකට් එකේ වාහන ගන්න නැහැ. මේ වෙලාවේ මේ වාහනයට වටිනවා යයි සහ මේ වෙලාවේ මේ වාහනයක් සල්ලි දීලා ගන්නවා නම් වැය කර යුතු මුදල කොච්චරද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඉතින් මේ ප්‍රයිස් කියන ෆැක්ට් එකට ආවහම අපි සාමාන්‍යයෙන් කරන්නේ ගෙවන ගානට වටිනාකමක් දෙනවාද කියන අන්න ඒක තමයි අපි රෑන්ක් කරන්නේ. ඉතින් මේ වාහනේ ආපු දවස්වලත් ලංකාවේ 2018 දී තමයි මේ වාහන ටික අපිට ආවේ. ඒනකොටත් සාමාන්‍යයෙන් ලොකු මුදලක් වුණා. ඒ දවස්වල ගත්ත මිලටත් එක්ක මේකට සාපේක්ෂව තවත් ලංකාවේ බෙන්ට්ලි ෆ්ලයිං ස්පර් එක අපිට අන්න ඒ වගේම මුදලකට තව පොඩ්ඩක් බලා ගන්න හැකියාවක් හම්බුණා. වගේම අන්න ඒ ලෙවල් එකේ තියෙන තවත් හයි එන්ඩ් වාහන තමයි අපිට බලා ගන්න හම්බුනේ. හැබැයි Rolls Royce Ghost එක මේක මෙයත් එක්කම යන්නේ නැති වුණා. Rolls Royce Ghost එකත් අපිට හම්බුණා. හැබැයි ඒකේ තියෙන අධික ටැක්ස් එක නෑ. මොකද ලොකු එන්ජින් එකක් තියෙන හින්දා ඒකේ ටැක්ස් එකත් එක්ක ඒ වාහනේ මිල ඇත්තටම කිව්වොත් මේ වාහනටත් වඩා වැඩි විදිහට තමයි අපිට බලාගන්න සහ දැනගන්න හැකියාව හම්බුනේ. කොහොම වුණත් අද තියෙන මාකට් එකට මේ වාහනයට ගෙවලා ගන්න එකේ තියෙන වටිනාකම අද කාලේ අපි කිසිම දෙයක් ඒකට තියෙන හරි වැලියු එකත් එක්ක ගන්න නැහැ කියන එක උඩ ඔළුව තියාගෙන ගත්තොත් එම අනිවාර්යෙන් ඒකටත් හොඳ අගයක් දෙන්න පුළුවන්. ඒ හින්දා මම අනිවාර්යෙන් ඒකටත් 8.7 out of 10 වගේ හොඳ අගයක් ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මෙන්න මේ Maybach කියන වාහන ගැන කතා කරන්න තියෙන. ඉතින් අපි Mercedes Benz S300h diesel hybrid වාහනය ගැන තමයි මුලින්ම S class එකේ විදිහට වීඩියෝ එකක් කරේ. ඉතින් මම ඒකේ link එකක් දාන්නම්. ඉතින් ඒකත් W222 කියන ඒකම pre facelift විදිහට තමයි බලාගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේකෙන් තමයි අලුත් facelift එක විදිහට බලන්න පුළුවන් වෙන්නේ සහ 2020 වාහන ලංකාවේ බලාගන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේ වාහනවල මෙන්න මේ වීඩියෝස් ටික මෙච්චර දුර මේ වීඩියෝ අනිවාර්යෙන් දිග වීඩියෝ එකක් වෙනවා. ඉතින් මේක අපිත් එක්ක හිටියට බොහොමත්ම ස්තුතියි. මේ වීඩියෝ එක බලලා මේ වගේ වාහනත් අපිත් දවසක අනිවාර්යෙන්ම ලබා ගන්නවා කියන තැනට අපි එමු. අපිත් මොන වගේ ප්‍රශ්න තිබ්බත් අපේ හීන අතාරින්න නැතුව ඒ වලට වැඩ කරමු. දවසක
අපිත් අපේ වාහනයකම මේම කරලා එදාට ඉන්න තවත් මම වගේම YouTube channel එකක් කරන අපි කවුරු හරි වාහනවලට ආසෙක් කෙනෙක්ට මෙන්න මචං වාහනේ ඕගොල්ලෝ වීඩියෝ එකක් කරන්න කියලා අපිට මෙන්න මේ වාහනේ ලබා දුන්නා වගේම දෙයි කියලා අන්න ඒ වගේ අධිෂ්ඨානයක් එක්ක වැඩ කරමු කියලා කියන අන්න ඒ වගේ පණිවිඩයක් දෙන ගමන් මම අදට ගිහලා එන්න මේ නිකොලිත් කාස් by Automall SL